ආයිබෝන් ආදරණීය දුවේ පුතේ ශ්‍රී ලාංකේය ප්‍රාථමික අධ්‍යාපන ශාස්ත්‍රයේ නොමැකෙන නාමයේ ගුණසේන ශිෂ්‍යත්ව දක්ෂලාව සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලකුණු 4 අකුණු 5 ප්ලැටිනම් මෙජර් ප්‍රශ්න පත්‍ර කට්ටලේ 3 වන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි 1 සහ 2 ප්‍රශ්න පත්‍ර මේ විදිහට සාකච්ඡා කර අවසාන අද දවසේ අපි 3 වන ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කියන කොටස ඔබත් එක්ක සාකච්ඡා කරනවා. අද දවසේදීත් ඔබ වෙනදා වගේම පුතේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියලා තමයි මේ වාඩි වෙලා ඉන්නේ මේ වෙලාවේ. මගේ උත්තර කීයක් හරිද මගේ කීයක් වැරදිද තව කොච්චර මන් දන්නේ නැති දේවල් තියෙනවද මම විභාගෙට ලෑස්ති වෙන්න ඕන මොන විදිහටද කියන දේ පිළිබඳව ඔබට අද දවසේදීත් දැන කියා ගන්නට පුළුවන්. අපි එහෙනම් අද පළවෙනි ප්‍රශ්නයට යමු වෙමු. පළවෙනි ප්‍රශ්නේ. පහත රූපයේ අනුව හිස්තැන් අදාළ කොටස තෝරන්න. වෙනදා වගේම පුතේ මෙතනක් තියෙනවා රූපයක අඩුපාඩුවක් සම්පූර්ණ කරන්න, අඩුවක් සම්පූර්ණ කරන්න. මම හැමදාම කියනවා වගේ මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න, පිළිතුරක් හොයන්න පුළුවන් තියෙන පහසුම ලේසිම ක්‍රමය තමයි ඔබට පුළුවන් ඔබේ පැන්සල භාවිතා කරලා මේ රූපයේ අඩුව අඳින්නට. සරල රේඛාවක් යෙදෙන අවස්ථාවක අඩි රූල පාවිච්චි කරලා සරල රේඛාවක් නොවන වක්‍ර රේඛාවක් භාවිතා වන අවස්ථාවක අඩි රූලක් භාවිතා නොකර නිදහසේ පැන්සල භාවිතා කරලා ඔබට රූපයේ අඩුපාඩුව සම්පූර්ණ කරලා ඒ හිස්තැනට අදාළ වෙන කොටස නිවැරදිවම අඳුනා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ රූප සටහනේ තියෙන ඉරි ටික නැත්තම් රේඛාවල අඩුව හරියට අපි නිවැරදි වෙන්දොත් ඔබට පැහැදිලිවම අඳුනා ගන්න පුළුවන් රූපයේ හිස්තැනට වඩාත්ම ගැලපෙන්නේ පළවෙනි පිළිතුර විතරයි. දෙවෙනි සහ තුන්වෙනි පිළිතුරු ඒ හිස්තැනට ඒ රටාවට ගැලපෙන විදිහට අපිට යොදා ගන්නට බෑ. අපි යන් දෙවෙනි ප්‍රශ්නයට. මුලින් දී ඇති රූපයට සමාන රූපය තෝරන්න. මුලින් පුතේ ඔබට රූපයක් දීලා තිබෙනවා. ඒ වගේම ඔබට පිළිතුරු තුනක් දීලා තිබෙනවා. ඒ පිළිතුරු තුන සඳහා භාවිතා කරලා තියෙන පින්තූරය වලින් මුල් රූපයට සමානකමක් දක්වන්නේ එක පින්තූරයක පමණයි. ඉතුරු පිළිතුරු දෙක මුල් රූපයට සමානකමක් දක්වන්නේ නැහැ. මුල් රූපයේ තියෙන ලක්ෂණත් එක්ක ඒ ආකාරයෙන්ම පිළිහිట్లా තියෙන විදිහ අපි බැලුවොත් එහෙම අපිට පිළිතුරු හොයාගන්නට පුළුවන් බොහොම පහසුවෙන්. ඔබ මුල් රූපයේ හොඳින් බලන්න ලොකු කොටුව ඇතුලේ තියෙනවා තව ඍජු කෝණාශ්‍ර හැඩයේ පොඩි කුඩා කොටු 4ක් එකතු කිරීමේ ලකුණක් ආකාරයට දක්වලා ඒකේ පුතේ දකුණු පැත්තේ අයිනෙම බැලුවොත් එහෙම ඔබට පේනවා එක ළඟ පිහිටලා තියෙන සුදු පාට හිස් කොටු දෙකක්. ඒ වගේම ඔබ දකුණු පත යට කොටස බැලුවොත් එහෙම පේනවා එක ළඟට යෙදලා තිබෙන්නේ අඳුරු කරපු කොටු දෙකක්. ඒතර පළවෙනි පිළිතුරේ එලෙස බැලුවට සුදු පාට කොටු දෙකක් හෝ අඳුරු කරපු කොටු දෙකක් එක ළඟ යෙදෙන අවස්ථාවක් නැහැ. දෙවන පිළිතුරේ එක ළඟ අඳුරු කරපු කොටු දෙකක් හෝ අඳුරු නොකළ කොටස් දෙකක් දැක්වෙන පිළිතුරක් දකින්නට බෑ. හැබැයි තුන්වෙනි පිළිතුරේ පුතේ බොහොම පැහැදිලිව තියෙනවා අඳුරු කළ කොටස් දෙකක් එක ළඟ සහ අඳුරු නොකළ කොටස් දෙකක් එක ළඟ යෙදලා තියෙනවා. හැබැයි මේ මුල් රූපෙම තමයි තියෙන්නේ. මුල් රූපයට වඩා ඒක පිහිටීමේ රටාව පොඩ්ඩක් වෙනස් කරලා තිබෙනවා. හැබැයි මුල් රූපෙම තමයි හරවලා තියෙන්නේ. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. පහත දී ඇති රූප වලින් එකක් අනෙක් රූප හා නොගැලපේ එම රූපය තෝරන්න. මේ රටාව සඳහා පුතේ භාවිතා කරලා තියෙන එකම එක පින්තූරයයි ඒ පින්තූරයේ විවිධ හැඩවලට හැරවිලා තියෙන විදිහ තමයි ඔබට අවස්ථා දක්වලා තිබෙන්නේ. මුලින් දීලා තියෙන පින්තූරෙම තමයි පුතේ හැරෙව්වහම පහත අතර දෙවෙනි එකේ පිහිටලා තියෙන්නේ. ඒ පින්තූරයේම හැරවීමක් තමයි C තියෙන්නේ. ඒ පින්තූරයේම හැරවීමක් තමයි D තියෙන්නේ. E පින්තූරයේ සඳහා මුල් පින්තූරේ නෙමෙයි භාවිතා කරලා තියෙන්නේ. ඊ රූපය සඳහා භාවිතා කරලා තියෙන වෙනම රූපයක්. ඒ සඳහා භාවිතා කරලා තියෙන මුල් පින්තූර හතරට භාවිතා කරපු හැඩයට සමාන වගේ පෙනුනට ඒ සරල රේඛා වක්‍ර රේඛා සහ අඳුරු කළ වෘතය දැක්වෙන්නේ වෙනස් හැඩයකට. ඒ නිසා මේ නොගැලපෙන්නේ ඊ කියන රූපය. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර. මොකද මුල් රූප සියල්ලම සඳහා භාවිතා කරලා තියෙන එකම රූපයක් අවසාන රූපයට භාවිතා කරලා තියෙන්නේ ඒ මුල් රූප හතර සඳහා භාවිතා කරපු රූපයේ වගේ රූපයක් නොවේ. එහෙනම් තුන්වන ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. අපි යන් හතරවෙනි ප්‍රශ්නයට. පහත දී ඇති කොටු ජාලයේ ඇති රූපවල දක්නට ලැබෙන ලක්ෂණ අනුව හිස්තැනට වඩා සුදුසු රූපේ තෝරන්න. කොටු ජාලයක් තිබෙනවා, රටාවක් තිබෙනවා පුතේක හැඩතල වලින් පිහිට රටාවක් තියෙනවා. ඒතර අහන්නේ හිස්තැනට වඩා සුදුසු රූපේ තෝරන්න කියලා තමයි අපිට කියන්නේ. අපි තිරස් අතට බැලුවොත් එහෙම හරස් අතට ඔබට පේනවා මුල් කොටුවේ පේනවා පුතේ ಗುಣ කිරීමේ හැඩේ ලකුණක්. දෙවන කොටුව ඇතුලේ තිබෙනවා එකතු කිරීමේ හැඩේ ලකුණක්. ඒ ಗುಣ කිරීමේ ලකුණ සහ එකතු කිරීමේ ලකුණ කියන ලකුණු දෙක එක මත එක තියලා හදාගත්ත රූපයක් තමයි ඔබට පළවෙනි පේළියේ තුන්වන කොටුවේ දකින්නට පුළුවන් වෙන්නේ. අපි දෙවෙනි පේළිය සලකා බැලුවොත් එහෙම මුල් රූපයේ තිබෙනවා මැද සමචතුරාර්ශ දෙකක් සහ ඒකට සම්බන්ධ වෙච්ච තව සරල රේඛා දෙකක්. දෙවන කොටුවේ තිබෙනවා පුතේ ಗುಣ කිරීමේ ලකුණේ හැඩයක්.
ඒ පළවෙනි කොටුවේ ඇතුලේ තිබෙන රූප කොටස සහ දෙවෙනි කොටුවේ ඇතුලේ තිබෙන රූප කොටස් දෙක සම්බන්ධ කරලා තමයි දෙවන පේලියේ තුන්වන කොටුවේ තියෙන රූපේ නිර්මාණය වෙලා තිබෙන්නේ. දැන් තුන්වෙනි පේලියට අපි යනවා. තුන්වෙනි පේලියේ පළවෙනි කොටුව ඇතුලේ තිබෙන සරල රේඛා දෙක සහ දෙවන පේලියේ දෙවන කොටුව ඇතුලේ තිබෙන සරල රේඛා දෙක එක මත එක පිහිටුවාම අපිට තුන්වන කොටුවට අදාළ රූපය සකස් කරගන්නට පුළුවන්. ඒතර තුන්වෙනි රූපයට අපිට පැහැදිලිව පේනවා පුතේ තුන්වන කොටුවට ගැලපෙන්නේ දෙවන පිළිතුර. එකතු කිරීමේ ලකුණ සහ ගුණ කිරීමේ ලකුණ හැඩයට නිර්මාණය වෙච්ච පිළිතුර. අපි යම් පස්වෙනි ප්‍රශ්නයට. කොටුව තුල ඇති කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩාත් ගැළපෙන රූපය තෝරන්න. බලන්න කොටුව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ කොටුව ඇතුලේ තියෙන ත්‍රිකෝණයක්, සමචතුරස්‍රයක් සහ ඍජු කෝණාශ්‍රයක්. අපි දන්නවා ත්‍රිකෝණයේ සමචතුරස්‍රය සහ ඍජු කෝණාශ්‍රය කියලා කියන ගණිතයේදී අපි ඉගෙන ගන්න හැඩ තුනක්. ඒතර අපිට පිළිතුරු සඳහා දීලා තියෙනවා චතුස්තලයක්, ඝනකයක් සහ වෘත්තයක්. චතුස්තලය සහ ඝනකය කියන පුතේ ගණිතයේදී අපි ඉගෙන ගන්නවා ඝන වස්තු විදිහට. නමුත් හැඩතලයක් විදිහට අපිට මේකට සම්බන්ධ කරන්නට පුළුවන් වෘත්තයේ පමණයි. එහෙනම් මුල් කොටුව තුල තියෙන හැඩතල කියන කාණ්ඩයට වඩාත්ම ඇතුළත් කිරීමට යෝග්‍ය වෙන්නේ වෘත්තය කියන හැඩතලය පිළිතුරු අංක 3. අපි යන් 6 වෙනි ප්‍රශ්නයට. පහත දී ඇති වචන යම් ලක්ෂණයක් මත කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය. එම කාණ්ඩ නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. මොනවාද බලන්න දීලා තියෙන වචන අපිට? දිනේ තියෙනවා, මාසයේ තියෙනවා, ඔරලෝසුව තියෙනවා, සතිය තියෙනවා, කැලෙන්ඩරය තිබෙනවා. දැන් මේ වචන ටික දැක්කාම ඔබට දැනෙන්නට පුළුවන් මේ එකම වගේ වචන ටිකක් කියලා. මේ වචන ටික අපි කතා කරන්නේ කාලය හා සම්බන්ධ පාඩමේදී. හැබැයි මෙතන තියෙනවා කාලයේ මනින උපකරණ සහ කාලය හා සම්බන්ධ අපි උපකරණ සහ ඒවා මිනුම් විදිහට ප්‍රකාශ කරන සංකේත තමා මෙතන තියෙන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම ඔරලෝසුව සහ කැලෙන්ඩරය කියලා කියන්නේ අපි කාලය බලන්න භාවිතා කරන උපකරණ දෙකක්. ඔරලෝසුව කියන්නේ පුතේ උපකරණයක්. අපි වේලාව බලන්න පාවිච්චි කරන භාවිතා කරන උපකරණයක්. ඔරලෝසුවේ වේලාවල් බලලා අපිට ඒ අනුව කාලය ගණනය කරන්නට පුළුවන්. ඒතර ඔරලෝසුවෙන් අපිට උපරිම කාලය ගණනය කරන්න පුළුවන් දවසක් තුල සිදුවෙන දේවල් විතරයි. ඒතර දවසකට එහා ගිය දේවල් දවස් දෙක, දවස් තුන, සතිය, මාසය, අවුරුද්ද වගේ දේවල් වල කාලය ගණනය කරන්න තමයි අපි හැම ගෙදරකම අපි භාවිතා කරන කැලෙන්ඩර් එහෙම නැත්නම් අපි දින දර්ශනය කියලා කියන්නේ. ඒතර ඔරලෝසුව සහ දින දර්ශනය කියලා කියන්නේ කාලය කියන පාඩමේදී නැත්නම් අපි කාලය හා සම්බන්ධ දේවල් කිරීමේදී භාවිතා කරන උපකරණ දෙකක්. එතකොට දිනය, මාසය සහ සතිය කියලා කියන්නේ උපකරණ දෙකක් නෙමෙයි ඒකක දෙකක්. දිනය කියන්නේ මනින උපකරණයක් නෙමෙයිනේ ඒකකයක්. අපි දවස් ප්‍රකාශ කරන, කාලය ප්‍රකාශ කරන තවත් ඒකකයක්. සතිය කියලා කියන්නේ කාලය ප්‍රකාශ කරන තවත් ඒකකයක්. දවස් 7ක එකතුවකට අපි සතිය කියලා කියනවා. ඒක උපකරණයක්. සතියක් කියලා උපකරණයක් නැහැනේ. දිනය කියලා උපකරණයක් නැහැ. ඊළඟ මාසය කියලා කියන්නේ පුතේ අපි කාලේ පාඩමේදී භාවිතා කරන ඒකකයක් පමණයි. මාසය කියලා උපකරණයක් නැහැ. එහෙනම් ඔය විදිහට කාලය හා සම්බන්ධ උපකරණ දෙකක් සහ කාලයේ අපි ප්‍රකාශ කරන ඒකක තුනක් මෙතන තියෙනවා. ඒක නිවැරදි පිළිතුරක් විදිහට දක්වලා තියෙන පිළිතුරු අංක 2 දිනේ, මාසයේ, සතිය සහ ඔරලෝසුව කැලෙන්ඩරේ. කාලයේ මනින ඒකක තුනක් සහ කාලය දිහා අපි කාලය ගණනය කිරීම සඳහා භාවිතා කරන උපකරණ දෙකක් සඳහන් වෙනවා. 6 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. අපි 7 වෙනි ප්‍රශ්නයට. පහත දැක්වෙන කවිය ඇසුරින් පිළිතුරු සපයන්න. ගුරුබස සැබෑමය, එය පිළිගැනුම යුතුයමය, පඬි බසත් එයමය, එයින් දෙලොවෙහි මහත් සැපමය. ගුරුබස සැබෑමය කියන පුතේ ගුරුවරු කියන්නේ ඇත්ත කියලා මේ වෙලාවේ කියන්නේ. ඔබට දෙන අවවාදයක් වෙන්න පුළුවන්, ඕදනක් වෙන්න පුළුවන්, උගන්වන දෙයක් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. සැබෑමය, සැබෑවක්, සත්‍යයක්. එය පිළිගැනුම යුතුයමය. ඒක ඔබ පිළිගන්නම ඕනි. තුන්වන වාක්‍යයෙන් කියනවා පඬි බසත් එයමය. කවුද පඬිවරයා කියන්නේ? වර්තමානයේ නම් අපි පඬිතියා කියලා කියනවනේ නේද? ඕන නැති වැඩක් කරපුවා, නරක වැඩක් කරපුවා වර්තමානයේ අපි පඬිතියා කියලා බැනුම් අහන වෙලාවලුත් තියෙනවා. අපිට බනිනවා හිලක් තියෙනවා. හැබැයි අතීතයේදී පුතේ පඬිතියා කියලා මේ භාවිතා කරේ පඬිතියා කියන නාමය යෙදුනේ බොහෝම උගත් බුද්ධිමත් පුද්ගලයින්. ඒ වර්තමානයේ පඬිතියා කියලා පාවිච්චි කරන පුද්ගලයන් නෙමෙයි. ඒතර පඬිබසත් එහෙම කියන්නේ බොහෝ උගත් මිනිස්සු කියන්නේත් ඒ ගුරුවරු කියන දේම තමයි. එයින් දෙලොවෙහි මහත් සැපමය. මොකද දෙලොව කියලා කියන්නේ? අපි මේ ජීවත් වෙන ලෝකයේ සහ මේ අපේ ජීවිතෙන් පස්සේ අපි කොහේ හරි තැනකට
අපි කියනවා මරණයෙන් පස්සේ අපි ළඟා වෙනවා කියලා. අන්න ඒ දෙලොවෙම සැප වෙන්න පුළුවන්ලු ඒ ගුරුවරුන්ගේ බස පණි බසත් ලෙස සලකලා අපි කටයුතු කරනවා නම් අපි ජීවත් වෙනවා නම්. අපි බලමු 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. මෙම කවියෙන් කියවන අදහසක් නොවන්නේ මේ කවියට අදාළ අදහසක් නැත්නම් කවියෙන් කියවන අර්ථයක් නොවන්නේ මොකක්ද කියලා තමයි අපි මේ වෙලාවේ අහන්නේ. පඬිවරුන්ගේ ඕදන් ලෙස සලකා ගුරුවරුන් දෙන ඕදන් පිළිපැදිය යුතුය. ඒක තමයි කවියේ සමස්ත අදහස. පඬිවරුන්ගේ ඕදන් විදියට සලකලා අපි ගුරුවරු කියන දේ අහන්න ඕනෙලු. ඒක කවියෙන් කියවෙන දෙයක්. දෙක ගුරුවරුන්ගේ සහ පඬිවරුන්ගේ වදන් පමණක් පිළිගත යුතුය. මෙතන ගුරුවරුන්ගේ වදන් පිළිගන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි කොතනකවත් කියලා නෑ මේ කවියේ ගුරුවරුන්ගේ සහ පඬිවරුන්ගේ වදන් පමණක් පිළිගත යුතුය කියලා කවියේ කොතනකවත් සඳහන් කරලා නැහැ. තුන්වෙනි එකේ දීලා තියෙනවා ගුරුබසට අනුව ක්‍රියා කිරීමෙන් දෙලොවම සැපත උදා වේ. අවසාන වාක්‍යයේ පැහැදිලිව කවිය කියනවා ඒක තමයි එයින් දෙලොවම මහත් සැපමය. ගුරුවරුන්ගේ උවදන් උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් දෙලොවම සැපත උදා කරගන්න පුළුවන් කියලා. එහෙනම් කවියේ අදහසට පළමු සහ තුන්වන පිළිතුර ගැලපෙනවා. දෙවන පිළිතුර ගැලපෙන්නේ නැහැ. එහෙනම් කවියෙන් කියවන අදහසක් නොවන්නේ පිළිතුරු අංක 2 ගුරුවරුන්ගේ සහ පඬිවරුන්ගේ වදන් පමණක් පිළිගත යුතුය. අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. මුල් පේලි දෙකෙහි ඇති සම්බන්ධතාව අනුව තුන්වන පේලියෙහි ප්‍රශ්නාර්ථ ලකුණ සහිත ස්ථානයට ගැලපෙන පිළිතුර තෝරන්න. පළවෙනි පේලි දෙකේ සම්බන්ධතාවයක් තියෙනවලු. ඒ සම්බන්ධතාවයේ හරි හැටි තේරුම් අරන් තුන්වන පේලියේ හිස්තැනට එන උත්තරේ තමයි අපේ මොකක්ද කියලා අහන්නේ. අපි බලමු පළවෙනි පේලි දෙකේ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. පළවෙනි පේලියේ මුලින්ම තියෙනවා තිරස් අතර සරල රේඛා දෙකක්, දෙවෙනුව තියෙනවා සිරස් අතර සරල රේඛා දෙකක්, තුන්වෙනි පින්තූරයේ තියෙන්නේ තිරස් අතර තිබෙන සරල රේඛා දෙක සහ සිරස් අතර තිබෙන සරල රේඛා දෙක එක මත එක තබලා නිර්මාණය කරගත්ත රූපයක්. දෙවෙනි පේලියේ මුලින්ම තියෙනවා තිත් දෙකක්, ඒක තියෙන්නේ තිරස් අතට, දෙවෙනියට තියෙනවා සිරස් අතර තිත් තුනක්. ඒ තිත් තුන මත අර තිත් දෙක තිබුණාම නිර්මාණය වන රූපයක් තමයි තුන්වන පින්තූරයේ තියෙන්නේ. අවසාන පේලිය තුන්වන පේලියේ මුලින්ම තියෙන රේඛාව මත දෙවනියට තියෙන රේඛාව තැබුවාම එක මත එක එන විදිහට අපිට පිළිතුරු අංක 1 ලැබෙන්නෙත් නෑ. පිළිතුරු අංක 2 නෙමෙයි ලැබෙන්නේ. අපිට ලැබෙනවා නිවැරදි පිළිතුර විදිහට පිළිතුරු අංක 3. එහෙනම් 8 වන ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. අපි යනවා වෙන ප්‍රශ්නයට. පහත දී ඇති රූප පහ අතුරින් 4ක් එක්තරා රටාවක් අනුගමනය කර ඇත. එම රටාවට අදාළ නොවන රූපය තෝරන්න. මේකේ පුතේ රටාවක් එකම පින්තූරයක් පාවිච්චි කරලා නිර්මාණය කරපු රටාවක් මෙතන තියෙන්නේ. ඒ රටාවට නොගැලපෙන රූපයක් උතන තිබෙනවා. කියන්නේ රූපයේ කුමන හෝ දෝෂයක් ඇති අනිත් රූපත් එක්ක සාපේක්ෂව අපි සංසන්දනය කරලා බලද්දී ඒ රූපේ තමයි අපිට තෝරන්නට කියලා කියන්නේ. තර පළවෙනියට තියෙන රූපයේ පුතේ ඔබ හොඳින් බලන්න. අපි මේක ඉංග්‍රීසි U අකුරේ හැඩයට බැලුවොත් පළවෙනි එක අපි ප්‍රශ්න පත්‍රය හරවලා ඉංග්‍රීසි U අකුරේ නිවැරදි පිහිටීමේ හැටියට බැලුවොත් එimhe අපේ දකුණු අත පැත්තෙන් කළු පාට තිතක් සහ පහළ පැත්තෙන් තියෙනවා තිරස් රේඛාවක්. දෙවෙනි පින්තූරයට ගියාමත් අපි U අකුරේ හැඩේ පිහිටන පැත්තට බැලුවොත් දකුණු පාසින් කළු පාට තියෙනවා. ඊට යටින් පුතේ තිරස් රේඛාවක් තියෙනවා. තුන්වන පිළිතුරට ගියත් එහෙමයි. දකුණු පසෙන් කළු පාට තිතක් තිබෙනවා. ඊට පහළ කොටසෙන් තමයි තිරස් රේඛාව තිබෙන්නේ. D රූපයට ගියාම ඒක බලන්න කළු පාට තිත පිහිටලා තියෙන්නේ අපි U අකුරේ හැඩේ පිහිටීමත් එක්ක බලද්දී දකුණු පැත්තෙන් නෙමෙයි වම් පැත්තෙන්. අවසාන E අකුරේ හැඩයට ගියාම කළු පාට තිත තියෙන U හැඩේ පිහිටීමේ පැත්තෙන් අපි බලපුවාම දකුණු අත පැත්තෙන් සහ ඊට පහළින් එතනත් තිරස් රේඛාවක් තිබෙනවා. එහෙනම් කළු පාට තිතෙහි පිහිටීමේ වෙනසක් අපිට දකින්නට පුළුවන් වෙන්නේ D කියන පින්තූරේ D කියන අකුර දක්වලා තිබෙන තුන්වන පිළිතුරේ. එහෙනම් 9 වන ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. අපි යන් 10 වෙනි ප්‍රශ්නයට. තලයි මන්නාරම යන්න තා ඊන්රලේ ම නාම ලෙස ලිවිය හැකි නම් තිස්ස මහා රාමයේ යන්න ලිවිය හැක්කේ කෙසේද? අපි මේක පොඩි කටුසටහනක් ඇඳලා බලමු. අපිට හොයාගන්න පුළුවන් මේක කොහොමද ගැලපීම තියෙන්නේ කියලා. තලයි මන්නාරම කියන ගේ පුතේ අකුරු වල පිහිටීමේ ස්ථානය තමයි වෙනස් කරලා තියෙන්නේ. තා යන්න මුලට අරන් තියෙනවා. ඊළඟට එක අකුරක් කර එක අකුරක් ඊ අකුර, ඊළඟට උන් අකුර, ඊළඟට රයන්න, ඊට පස්සේ ආපහු මුලින් ඉඳලා මයන්න එකක් ඇර එකක් තමයි තලයේ මන්නාරම කියන එකේ අකුරු වල පිහිටීම අරන් තියෙන්නේ.
දැන් තිස්ස මහරාමයේ කියලා ලියද්දිත් එහෙමයි. මුල් අකුර තියන්න කොහොමත් එනවා. එක අකුරක් අපි අතෑරපුවාම ඊළඟ අකුර විදියට ස එනවා. තවත් එක අකුරක් අපි ඉවත් කළාම එක අකුරක් එහා අකුර ගත්තාම හ අකුර එනවා. හා යන්න. ඊළඟට ම යන්න තියෙනවා. ඊළඟට නැවත මුලින් ඉඳලා ගන්නකොට ස් අකුර එනවා. ඊළඟට එකක් හැරගද්දි ම අකුර එනවා. රා යන්න එනවා. අවසානයේට ය අකුර එනවා. ඒතර අකුරු යෙදෙන්න ඕනේ ති ස හා ම ස් ම රා ය කියලා. ඒ විදිහට අකුරු වල ස්ථානයේ පිහිටීම වෙනස් කරලා අපි තලෙයි මන්නාරම කියන එකේ පිහිටීමට ගැළපෙන විදිහට පිළිතුර සකස් කරලා තියෙන්නේ. දෙවන පිළිතුර 10 වෙනි ප්‍රශ්නේ සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට. මුලින් දී ඇති රූපය හා අර්ථවත් සම්බන්ධයක් ඇති රූපය තෝරන්න. මොකක්ද අපිට මුලින් දීලා තියෙන්නේ? අපිට මුලින් දීලා තියෙනවා කලයක්. කලේ පාවිච්චි කරන්න මොනවද? නටන්නත් ගන්නවා. හැබැයි කලය කියන එකේ පුතේ ප්‍රධාන ප්‍රයෝජනයක් වෙන්නේ අපි ජලය රැස් කර තබා ගන්න භාවිතා කරපු උපකරණයක්. වර්තමානයේදී නම් මේක අපි ඇන්ටික් කියලා කියනවා. කෞතුක භාණ්ඩයක් වෙලා තියෙන. ගෙවල් වල දකින්න නැහැ. තාමත් නමුත් ගැමි ගෙවල් වල ග්‍රාමීය ප්‍රදේශවල අපිට දකින්නට පුළුවන්. කලය කියලා කියන්නේ ජලය ගබඩා කිරීම සඳහා භාවිතා කරන උපකරණයක්. පිළිතුරු තුනක් තිබෙනවා. පළවෙනි පිළිතුරේ ගුරුලේත්වෝ තිබෙනවා. දෙවන පිළිතුරේ තියෙනවා වතුර අපි පිළිගැනීම සඳහා භාවිතා කරන වීදුරුවක්. තුන්වෙනි පිළිතුරේ තිබෙනවා පීරිසිකෝපයක්. ඒතර කලයෙන් කෙරෙන කාර්යයට හා සමාන කාර්යයක් කරගන්නට පුළුවන්. ජලය ගබඩා කර රැස් කර තබා ගන්න භාවිතා කරන්න පුළුවන්. වතුර බොන වීදුරුවවත් පීරිසිකෝපයවත් නෙමේ ගුරුලේත්තුව. පිළිතුරු අංක 1. අපි යන 12 වෙනි ප්‍රශ්නයට. මුලින් දී ඇති ප්‍රකාශය අනුව නිශ්චිතවම කිව හැකි නිගමනය තෝරන්න. මෙතන අපි සලකා බලන්නේ මුලින් දීලා තියෙන වාක්‍ය පමණයි. මුලින් දීලා තියෙන වාක්‍යයේ තියෙන තොරතුරු පදනම් කරගෙන පමණක් අපිට අනිවාර්යෙන් නිශ්චිතවම කියන්න පුළුවන් නිගමනයේ පමණක් මෙතන තෝරන්නට ඕනේ. අපි බලමු මුලින් දීලා තියෙන ප්‍රකාශය මොකක්ද කියලා. සෑම ළමයෙක්ම කුමන හෝ ක්‍රීඩාවක නිරත වෙයි. හැම ළමයෙක්ම මොකක් හරි ක්‍රීඩාවක් කරනවා. පියල් ක්‍රීඩා කරයි. හැම ළමයෙක්ම මොකක් හරි ක්‍රීඩාවක් කරනවා. පියලුත් ක්‍රීඩා කරනවලු. මෙතන හැබැයි කොතනකවත් කියලා නැහැ ළමයි පමණක් ක්‍රීඩා කරනවා කියලා නැහැ. ළමයි ඔක්කොම සෙල්ලම් කරනවා කියලා තියෙනවා. පියලුත් සෙල්ලම් කරනවා කියලා තියෙනවා. හැබැයි කොතනකවත් කියලා නැහැ සෙල්ලම් කරන්නේ ළමයි පමණි කියලා කොතනකවත් කියලා නැහැ. පළවෙනි උත්තරේ පියල් ළමයේකි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද වැඩිහිටියොන් ක්‍රීඩා කරන්නේ නැහැ කියලා මෙතන සඳහන් කරලා නැහැනේ. පියල් ළමයෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දෙක පියල් වැඩිහිටියෙකි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තුන පියල් ළමයෙකුද වැඩිහිටියෙකුද යන්න නිශ්චිතව ප්‍රකාශ කරනවා. ඒක තමයි පුතේ හරිම උත්තරේ. පියල් ළමයෙක්ද වැඩිහිටියෙක්ද යන්න නිශ්චිතවම කියන්න තරම් අපිට දීලා තියෙන කරුණු ප්‍රමාණවත් මදි. එහෙනම් 12 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. අපි යන් 13 වෙනි ප්‍රශ්නයට. ඒ මගින් දැක්වෙන කඩදාසිය B හා C ආකාරයට නවා අඳුරු නොකළ කොටස කපා විවෘත කර ඇත. එම කඩදාසි කැබැල්ල නැවත පෙර පරිදි දිගහැරියවට දිස්වන ආකාරය තෝරන්න. හරි ලේසි අපි විභාගයට කතුරක් අරන් යනවා. ඔබට කටුවැඩ කොලයක් හම්බ වෙනවා. වෘත්තාකාර කඩදාසි හැඩයක් අරන් ඔය කියන දේ දෙපාරක් නවලා ඔය කියන විදිහට පුතේ අඳුරු කරපු කොටස් ඔබට කපලා ඉවත් කරන්නට පුළුවන් නම් අපිට නිශ්චිතව මේ හැඩේ හොයාගන්නට පුළුවන්. අපි කපලා බලමු. අපිට පුළුවන් පුතේ මේ වගේ වෘත්තයක් භාවිතා කරලා බලන් කතුරක් තිබෙනවා මේ හැඩේ කපලා බලන්න. මුලින්ම පුතේ අපි වෘත්තයේ A රූපයේ විදිහට මේ දක්වනවා. B රූපයේ විදිහට අපි වෘත්තයේ හරි මැදින් දෙකට නවනවා. C රූපයේ විදිහට අපි නැවත මේක උඩට නවනවා. ඒතර රූපයේ දැක්වෙන ආකාරයට අපිට ලැබෙනවා. ඊට පස්සේ මේකේ මෙන්න මේ ස්ථාන දෙකෙන් ත්‍රිකෝණ හැඩේ කොටස් දෙකක් තමයි කපලා ඉවත් කරන්නට තියෙන්නේ. අපි හරියට පුතේ කැපුවොත් මේක කපලා දිගහැරපුවාම අපිට මෙන්න මේ වගේ රූපයක් ලැබෙනවා. බොහොම පහසුවෙන් අපිට උත්තරය හොයාගන්න පුළුවන්. පිළිතුරු අංක 3 පරීක්ෂා කරපුවාම පුතේ මේ වගේ පින්තූරයක් ලැබෙන පිළිතුරු එකයි තියෙන්නේ. ඒ සඳහන් වෙන 3 වෙනි පිළිතුර. එහෙනම් 13 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. අපි යන 14 වෙනි ප්‍රශ්නයට.
මුලින් දී ඇති පද දෙක අතර ඇති සම්බන්ධය හා සමාන සම්බන්ධයක් දක්නට නොලැබෙන පද යුගලය තෝරන්න. මුලින් දීලා තියෙන පද දෙකේ යම්කිසි සම්බන්ධයක් තියෙනවලු. ඒ සම්බන්ධයට සමාන සම්බන්ධයක් තියෙන එක නෙවෙයි අහන්නේ. ඒ සම්බන්ධයට සමාන සම්බන්ධයක් තියෙන දෙකක් තියෙනවලු. සම්බන්ධයක් නැති දේ තමයි අපෙන් අහන්නේ. මුහුද වෙරළ. මුහුදක් පුතේ කියන්නේ ස්වභාවිකව නිර්මාණය වෙන දෙයක්. ඒත් එක්කම වෙරළක් කියලා දෙයක් ස්වභාවිකව නිර්මාණය වෙනවා. අපේ මැදිහත් වීමක් ඒකට සිද්ධ වෙන්න ඕනේ නැහැ. මුහුද වෙරළ කියන්නේ මුහුද පුතේ ආරක්ෂා කරන වටේට තියෙන දේ තමයි මුහුදු වෙරළ කියන්නේ. මුහුදු සීමාව දක්වන්නේ මුහුදු වෙරළෙන්. එක ගඟ සහ යූර. ගඟ කියන්නේත් එහෙමයි පුතේ. ගඟක් නිර්මාණය වෙනකොට ගඟේ වටේට ගඟ දෙපැත්තෙන් දිගටම ගම් යූරක් තියෙනවා. ඒක තමයි ගඟේ සාමාන්‍යයෙන් අපි සීමාව දක්වන්නේ. දෙක වැව සහ බැම්ම. වැව් කියන ඒවා පුතේ මිනිසා විසින් නිර්මාණය කළ දේවලුත් තියෙනවා. ස්වභාවිකව නිර්මාණය කරපු දේවලුත් තිබෙනවා. වැව් බැම්ම කියන එක පුතේ වැවේ වටේටම තියෙනවා පිහිටලා. හරි? මුහුද වටේටම මුහුදු වෙරළා තිබෙනවා. සම්පූර්ණ ගඟ දිගටම ගම් යුර පිහිටනවා. සම්පූර්ණ පුතේ වැව් වටේටම වැව් බැම්මක් පිහිටලා තිබෙනවා. නිර්මාණය කළ දෙයක් හෝ ස්වභාවික නිර්මාණයක් විදිහට. තුන්වෙනි එක ජලාශය සොරවුව. ජලාශය පුතේ වටේට සොරවුවක් පිහිටලා නැහැ. ජලාශයකට සොරවුවක් පුතේ නිර්මාණය කරලා තියෙන්නේ අපි විසින්. ඒකෙන් සිදු කෙරෙන්නේ ජලාශය වටේ තිබෙන දෙයක් නෙමෙයි. අවශ්‍ය ප්‍රමාණයට ජලය තබා ගැනීම සහ පිට කිරීම කියන කාර්යයන් සිදු කරන්නේ සොරවුව හරහා. අපි දන්නවා දොරවල් වගේ වෙහි කාලට වැහුවේ සොරවුව අරිනවා කියලා වැවේ දොරවල් තමයි අරින්නේ. සොරවුව කියලා කියන්නේ වැව වටේට පිහිටලා තිබෙන අර වැව් බැම්ම වගේ දෙයක් නෙමේ. ජලාශයට අපි නිර්මාණය කරලා තියෙන ජලය පාලනය කිරීම සඳහා ජලය නිකුත් කිරීම සහ පිට කිරීම සඳහා භාවිතා කරන දොරටු වලට තමයි අපි සොරවුව කියලා කියන්නේ. එහෙනම් සම්බන්ධයක් අඩුම සම්බන්ධයක් දක්වන්නේ නැත්නම් සම්බන්ධයක් නොදක්වන්නේ තුන්වන පිළිතුර. අපි යන ඊළඟ ප්‍රශ්නෙට. අංක 15 සහ 16 ප්‍රශ්නයන්හිදී ඇති සංඛ්‍යා රටා හඳුනාගෙන හිස් තැනට වඩාත්ම ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. මොකද්ද මේ රටාව? අපි බලමු පළවෙනි රටාව. වෘත්තය ඇතුළේ 11 තියෙනවා. එක වටේට තියෙනවා 2යි 3යි 4යි 1යි කියලා. මේ සියලුම සංඛ්‍යා එකතු කරපුවාම වටේ තියෙන සංඛ්‍යාට එකතු කරපුවාම 10 එනවා. ඇතුළේ තියෙන්නේ 11. දෙවෙනි එකේ තියෙනවා ඇතුළේ 21 තියෙනවා. වටේට පුතේ තියෙනවා 6යි 4යි 8යි 2යි. වටේ එකතුව 20යි. ඇතුළේ දීලා තියෙනවා 21. මොකද්ද මේ දෙක දැක්කහම අපිට හිතෙන්නේ? වටේ තියෙන සංඛ්‍යාවල එකතුවට වඩා ඇතුළේ දීලා තියෙන සංඛ්‍යාවට එකක් වැඩි. නේද? පළවෙනි එකේ ඇතුළේ තියෙන සංඛ්‍යාවේ වටේ එකතුව 10ක් වෙනකොට ඇතුළේ සංඛ්‍යාව 11ක් වෙනවා. දෙවෙනි එකේ වටේ එකතුව 20ක් වෙනකොට පුතේ ඇතුළේ සංඛ්‍යාව 21ක් වෙනවා. තුන්වෙනි එකේ වටේ එකතුව 16ක් වෙද්දී එහෙනම් ඇතුළට දෙන්න ඕන සංඛ්‍යාව 17. පිළිතුරු අංක 3. අපි යනවා 16 වෙනි ප්‍රශ්නෙට. ඒකෙත් පුතේ සංඛ්‍යා රටාවක් තමයි අපිට දීලා තියෙන්නේ. කොහොමද මේ රටාව නිර්මාණය වෙලා තිබෙන්නේ? පළවෙනි එකේ 2 සහ 4 තියෙන විරුද්ධ අග්‍රවල දෙක දෙකෙන් නැවත සැරයක් ගුණ කරපුවාම අපිට 4 හම්බෙනවා. 3 සහ 9 පිහිටලා තියෙන විරුද්ධ පැතිවල 3 තුනෙන්ම ගුණ කරපුවාම පුතේ 9 ලැබෙනවා. 2 එක එකෙන්ම ගුණ කරපුවාම 1 ලැබෙනවා. 2 දෙකෙන්ම ගුණ කරපුවාම 4 හම්බෙනවා. තුන්වන රටාව 4 4ෙන්ම ගුණ කරපුවාම 16 හම්බෙනවා. එහෙනම් පුතේ 25 හම්බෙන්නේ. 5 5ෙන්ම නැවත සැරයක් ගුණ කළාම 16ට පිළිතුරු අංක වෙන්නේ පිළිතුරු අංක 1. බලන්න 17 වෙනි ප්‍රශ්නේ පුතේ සම්බන්ධයක් හැඩතල අතරේ ගොඩනගලා තියෙනවා. හැබැයි කිසිදු සංඛ්‍යාත්මක වටිනාකමක් මේ සඳහා දීලා නැහැ. අපිට පුළුවන් අපි කැමති සංඛ්‍යාවක් ආදේශ කරලා මේ ගැටලුව විසඳන්න අපිට පහසුවෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. අපි බලමු කොහොමද සංඛ්‍යා ආදේශ කරන්න කියලා. ඔබට මේ දීලා තියෙන ප්‍රශ්නේ හැඩතල මතම මේ අපි කියන කටුසටහන භාවිතා කරලා මේකේ නිවැරදි පිළිතුරු හොයාගන්න පුළුවන්. අපි බලමු. වෘත්තය සඳහා පුතේ මම ආදේශ කරනවා 4 ඉලක්කම. උතර වෘත්ත තුනට මම දානවා 4යි 4යි 4යි. එතකොට සමාන කිරීමට වම් පැත්තෙන් මට එකතුව විදියට හම්බ වෙනවා 12. ඒතරේ 12ට සමාන අගයක් ඉදිරියේ තියෙන ත්‍රිකෝණ හතරට යොදපුවාමත් මට එන්න ඕනේ. ඒ සඳහා මම ත්‍රිකෝණයකට යොදන්න ඕනේ 3. මේකට පුතේ අපිට කැමැතිම සංඛ්‍යාවක් යොදන්න බෑ. මේක අපි යොදන්න ඕනේ දෙපැත්තටම සමාන අගයක් ගන්න පුළුවන් සංඛ්‍යාව විතරයි. ඒතර වෘත්තය සඳහා අපිට 4 භාවිතා කරන්න පුළුවන්, 8 භාවිතා කරන්න පුළුවන්, 12 වගේ සංඛ්‍යාවක් භාවිතා කරන්න පුළුවන්. පළවෙනි පේළිය යොදපු සංඛ්‍යාවම අපි දෙවෙනි පේළිය යොදුවාම අපිට වම් අත පැත්තෙන් ත්‍රිකෝණ දෙකේ එකතුව 6 විදියට හම්බ වෙනවා. එහෙනම් 6ට සමාන වෙන්න නම් ඊට ඉදිරියෙන් තියෙන පේළිය කොටු තුනට අපි යොදන්න ඕනේ 2 බැගින්. ඒතර දෙවෙනි පේළිය අපිට දෙපස්ස 6 ගාන සමාන වෙනවා.
ඒතර ඒ සංඛ්‍යාවම අපි දීලා තියෙන ඊළඟ පෙළට ආදේශ කරනවා. වෘත්තයකට අපි 4 ගානේ ආදේශ කරනවා. ඒතර අපිට හම්බ වෙනවා 4 ඉලක්කම් 6ක්. ඒතර එතන අපිට එනවා 24ක්. 24ක් එනවා. ඒතර අහන්න හිස්තැන සඳහා ගැලපෙන කොටු සංඛ්‍යාව කොපමණද කියලා. අපි දන්නා පුතේ කොටුවකගේ 2යි කියලා අපි හොයාගත්තා. එහෙනම් 24ක් අගය 24ක් විදිහට යෙදෙන්න නම් හිස්තැනට අපි කොටු 12ක් යොදන්නට ඕනේ. හිස්තැනට කොටු 12ක් යොදපුවාම තමයි ඒ අපිට දීලා තියෙන අවසාන ප්‍රශ්නාර්ථ ලකුණු සහිත පේළියේ වම් පස සහ දකුණු පස කියන දෙපස අගය 24 බැගින් සමාන වෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. අපි යනවා 18 වෙන ප්‍රශ්නයට. හර්ෂ කසුන්ට වඩා වයසින් වැඩි උවද නිපුන්ට වඩා බාලය රුවන් හර්ෂයට වඩා වයසින් වැඩිය වයසින් වැඩිම තැනැත්තා රුවන් නොවේ නම් මේ අයගෙන් බාලම තැනැත්තා කවුද? අපි කලින් ප්‍රශ්න පත්‍රවලත් මේ වගේ ගැටලු කීපයක් කතා කරා. අපිට කිසිඳුම සංඛ්‍යාත්මක අගයක් දීලා නැහැ. අපිට කාගේවත් වයසක් දීලා නැහැ. හැබැයි වයස වැඩි කියනවා අඩුයි කියනවා බාලයි කියනවා. අපි කොහොමද විසඳන්නේ? අපි කලින් ගානේ කරා වගේ අපිට පුළුවන් හර්ෂ කියන පුද්ගලයාට අපි කැමති වයසක් ආදේශ කරන්න. ඒ අනුව අනිත් පුද්ගලයන්ට එදෙන සංඛ්‍යා අනුව අපිට හරි ලේසියෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. ඔබට පුළුවන් ප්‍රශ්නයේ මතම ඒ දීලා තියෙන නමක් ලාසන්නේම සංඛ්‍යා ආදේශ කිරීම කරන්න වෙනම කොලයක ලියන්න ඕන වෙන්නේ. අපි බලමු. මම හිතනවා හර්ෂ කියන කෙනාගේ වයස අවුරුදු 10යි කියලා. හර්ෂ කසුන්ට වඩා වයසින් වැඩිලු. එහෙනම් කසුන් ඊට වඩා බාලයි. මම හිතනවා කසුන්ට අවුරුදු 6යි කියලා. හර්ෂ කසුන්ට වඩා වයසින් වැඩි වුණත් හර්ෂ නිපුන්ට වඩා බාලයිලු. එහෙනම් නිපුන්ට ආදේශ කරනවා 10ට වඩා වැඩි අගයක් 15ක් විතර. රුවන් හර්ෂයට වඩා වයසින් වැඩි කියලා කියනවා. ඒතර අපි රුවන්ට යොදන්න ඕනේ 10ට වඩා වැඩි අගයක්. ඒ වගේම ඊළඟට කියනවා වයසින් වැඩිම තැනත්තා රුවන් නොවේ කියලා. එහෙනම් වයසින් වැඩිම තැනත්තා දැනට මෙතනින් නිපුන් විදිහට එහෙනම් අපි රුවන්ට යොදන්න ඕනේ 10ට වඩා වැඩි 15ට වඩා අඩු අගයක් මැද අගයක් විදිහට මං 12 රුවන්ට යොදනවා. ඒතර ප්‍රශ්නේ අපිට අහන්නේ මේ ආගෙන් බාලම තැනත්තා කවුද කියලා. අපි ආදේශ කරපු සංඛ්‍යා ටික දිහා බැලුවාම අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් අපි අඩුම සංඛ්‍යාත්මක අගයක් ආදේශ කරලා තියෙන කසුන් සඳහා. කියන්නේ 18 වෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. අපි යන් 19 වෙනි ප්‍රශ්නයට. මුලින් දී ඇති ප්‍රකාශය හා සම්බන්ධයක් නොදක්වන ප්‍රකාශය තෝරන්න. අපිට මුලින් දීලා තියෙනවා තද කළු පැහැති අකුරින් ප්‍රකාශයක්. ඒකට සම්බන්ධයක් දක්වන්නේ නැති එක තමයි තෝරන්න කියලා කියන්නේ. මොකද්ද දීලා තියෙන ප්‍රකාශය? පෑන් දෙකක සහ පැන්සලක මිල රුපියල් 35යි. ඔච්චරයි කියලා තියෙන්නේ. පෑන් දෙකක් සහ පැන්සලක මිල රුපියල් 35යි. එතන මේ ප්‍රකාශයට සම්බන්ධ ගැළපෙන ප්‍රකාශ දෙකක් තියෙනවා. ඔය පිළිතුරු තුන අතරින් එකක් තමයි නොගැලපෙන්නේ. අපෙන් අහන්නේ නොගැලපෙන එක තෝරන්න කියලා. අපිට ලේසිම දේ තමයි අපිට දෙවෙනි පිළිතුරේ දීලා තියෙන තැනින් අපිට පටන් ගන්නට පුළුවන්. දෙවෙනි පිළිතුරේ පැහැදිලිව කියනවා පැන්සල් දෙකක් රුපියල් 30යි කියලා. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් පැන්සලක් රුපියල් 15යි කියලා අනුමාන කරලා අපි ගැටලුව විසඳන්න පටන් ගමු. ඒ විසඳුවාන් පසුව ඒ එන පැන්සල සහ පෑනේ මිල සම්බන්ධව ප්‍රකාශ දෙකක් නිවැරදි වෙනවා නම් අනිත් ප්‍රකාශය අපිට වැරදි ප්‍රකාශ විදිහට තෝරගන්න පුළුවන්. අපි බලමු සංඛ්‍යාත්මක අගයන් ආදේශ කරලා. එතකොට මෙතන කියනවා පැන්සල් දෙකක් රුපියල් 30යි කියලා. එතකොට එක පැන්සලක් අපිට ගන්න පුළුවන් රුපියල් 15යි කියලා. එතකොට පළවෙනි වාක්‍යයේ කියනවා පැන්සල් දෙකක සහ පෑන් දෙකක මිල රුපියල් 40යි කියලා. එහෙනම් පැන්සල් දෙකක් ගත්තාම අපි දන්නවා රුපියල් 30ක් වෙන්න ඕනේ. පැන්සල් දෙකක් ගත්තාම රුපියල් 30ක් වෙන්න ඕනේ. පෑන් දෙකක් ගත්තාම පෑන් දෙකකුත් ගන්නවලු. එහෙනම් මේ දෙකේ එකතුව රුපියල් 40ක් වෙන්න නම් පෑන් දෙකට තව අපි දාන්න ඕනේ රුපියල් 10යි. ඒතර එක පෑනක් රුපියල් 5ක් තමයි වෙන්නේ දෙවෙනි උත්තරේ විදිහට අපි ආදේශ කරලා ගත්තොත්. ඒතර පැන්සල් දෙකයි පෑන් දෙකයි ගත්තාම රුපියල් 40ක් වැය වෙන්නේ මේ විදිහට. දැන් තුන්වෙනි වාක්‍යය කියනවා හරි දැන් පළවෙනි ප්‍රකාශයට අපි මේක ගලපමුකෝ. තද කළු පැහැති අකුරෙන් කියන එකේ ප්‍රකාශය කියනවා පෑන් දෙකක් සහ පැන්සලක් රුපියල් 35යි කියලා. අපි බලමු අපි හොයාගත්ත මිල අනුව පෑන් දෙකක් මිලදී ගන්න රුපියල් 10ක් යනවා. පැන්සලක් මිලදී ගන්න රුපියල් 15ක් යනවා. මේ දෙක එකතු කරපුවාම රුපියල් 35 එනවද කියලා. මේ දෙක එකතු කරාම රුපියල් 35 එන්නේ නැහැ. මේ දෙක එකතු කරපුවාම එන්නේ රුපියල් 25යි. හරි අපි තුන්වෙනි ප්‍රකාශයත් මේකට ගලපගමු. පැන්සල් 4ක් මිලදී ගන්නා මුදලට පෑන් 6ක් ගන්න පුළුවන්ලු. පැන්සල් 4ක් මිලදී ගන්න පුතේ යනවා 15 ඒවා 4ක් රුපියල් 60ක් යනවා. රුපියල් 60ට ගන්න පුළුවන්ලු පෑන් 6ක්.
හරිනේ. පැන්සල් 4ක් මිලදී ගන්න 15 වාරයක් 4 අපිට රුපියල් 60ක් වැය වෙනවා. ඒ මුදලට පෑන් 6ක් ගන්න පුළුවන්ලු. හරියටම හරි පෑනක් රුපියල් 10යි. දැන් රුපියල් 60කට අපිට පෑන් 6ක් මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ආදේශ කරපු අපි දෙවන පිළිතුරෙන් අපි ගත්තා පැන්සලක මිල රුපියල් 15ක් විදිහට. පැන්සලක මිල රුපියල් 15ක් කියලා අපි දෙවෙනි වාක්‍යයෙන් ගත්තා. තුන්වෙනි වාක්‍යයට ඒ ආපෝ මිලවල් ආදේශ කරපුවාම පැන්සල් 4ක් ගන්න මුදලට පෑන් 6ක් ගන්න පුළුවන් කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් වුණා. දෙවෙනි සහ තුන්වෙනි පිළිතුරු වල කියවෙන පුතේ අදහස් අනුව අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. පෑනක මිල අපි හොයාගත්තා රුපියල් 10ක් විදිහට, පැන්සලක මිල හොයාගත්තා අපි රුපියල් 15ක් විදිහට. අපි දැන් බලමු මුලින් දීලා තියෙන ප්‍රකාශය තහවුරු වෙනවද කියලා. පෑන් දෙකක් ගන්නවලු මිලදීගෙන අපි දන්න පෑන් දෙකක් විතර රුපියල් 10 ගන්න රුපියල් 20යි. එතකොට පැන්සලක් ගන්නවලු පැන්සලක් රුපියල් 15යි. රුපියල් 20යි 15 එකතු කරපුවාම මුලින් දීලා තියෙන ප්‍රකාශය රුපියල් 35කුත් වැය වෙනවා කියලා අපිට තහවුරු වෙනවා. එහෙනම් මුලින් දීලා තියෙන ප්‍රකාශයේ කියවෙන වලට අපි සංඛ්‍යා ආදේශ කළාමත් දෙවන තුන්වන පිළිතුරු වලින් කියවෙන වගන්ති දෙකේ කියවෙන ස්ථාන වලට පෑන සහ පැන්සල මිල ආදේශ කරපුවාමත් අපිට මේ කියන ගැටලුව විසඳ ගන්න පුළුවන්. හැබැයි පළවෙනි පිළිතුරෙන් කියන එක සහ ප්‍රශ්නයේ ගැටලුව අතර කිසිදු සම්බන්ධයක් දක්වන්නේ නැහැ. එහෙනම් 19 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. අපි යනවා 20 වෙනි ප්‍රශ්නයට. තර්මිනීට ඇගේ ගුරුතුමියගේ උපන්දිනයේ පෙබරවාරි 20ට පසු සහ පෙබරවාරි 23ට පෙර බව මතකයි. තර්මිනීට මතකයිලු එයාගේ ටීචර්ගේ උපන්දිනේ පෙබරවාරි 20න් පස්සේ තියෙන්නේ. හැබැයි පෙබරවාරි 23ට කලින්. ඒතර සතිකට මතකයිලු ටීචර්ගේ උපන්දිනේ පෙබරවාරි 21ත් 24ත් අතර දිනක යෙදෙන්නේ කියලා. ඒතර මේ දෙන්නගේ ප්‍රකාශ අනුව ටීචර්ගේ උපන්දිනේ අපිට හොයන්න කියලා කියනවා. අපි බලමු. තර්මිනී කියන විදිහට 20ට පස්සේ නම් 23ට කලින් නම් තර්මිනී අනුමාන කරනවා ටීචර්ගේ උපන්දිනේ තොර 21 හෝ 22 කියලා. තර්මිනී හිතනවා ටීචර්ගේ උපන්දිනේ 21 හෝ 22 කියලා. සතික කියනවා ටීචර්ගේ උපන්දිනේ 21ත් 27ත් අතර කියලා. තොර 21ත් 24ත් අතර කිව්වහම අපි 21යි 24යි ගන්නෙ නෑ. මැද සංඛ්‍යා දෙක විතරයි ගන්නෙ. 22 සහ 23 අපි ගන්නෙ. තොර තරුමිනී සහ සතිකා කියන කරුණු අනුව දෙන්නටම එකම සංඛ්‍යාවක් ගැන නැත්නම් එකම දිනයක් ගැන අදහසක් තියෙනවා. ඒ දෙන්නගේම අදහස අනුව අපිට ගන්න පුළුවන් ගුරුතුමියගේ උපන්දිනයේ යෙදෙනව ඇත්තේ පෙබරවාරි 22 කියලා පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. අපි යනවා 21 වෙනි ප්‍රශ්නයට. 1 2 3 හා 4 යන ඉලක්කම් හතරම භාවිත කරමින් එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් නිර්මාණය කළ හැකිද? අපි කතා කරා කලින් ප්‍රශ්න පත්‍රයකදී අර පුද්ගලයෝ තුන් දෙනෙකුට එකිනෙකට වෙනස් විදිහකට ඡායාරූපයකට පෙනී හිටින්න පුළුවන් විදිහක් ගැන. අන්න ඒ වගේම ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. අපිට පුළුවන් අපි මුලින්ම බලමු එකේ ඉලක්කම මුලට එන විදිහට එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ඒ විදිහටම දෙකේ ඉලක්කම මුලට එන විදිහට තුනේ ඉලක්කම සහ හතර ඉලක්කම මුලට එන විදිහට අපිට සංඛ්‍යා නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු. එකේ ඉලක්කම මුලට එන විදිහට අපිට නිර්මාණය කරන්න පුළුවන් 1234. එකේ ඉලක්කම මුලම පිහිටලා දෙකේ ඉලක්කමත් ඒ විදිහටම පිහිටීම තියලා අපි 3 සහ 4 කින ඉලක්කම් මාරු කරනවා. ඊට එකේ ඉලක්කම මුල තියලා අපි ඊළඟට තුනේ ඉලක්කම දෙවනුවට ගන්නවා. ඊට පස්සේ දෙකේ සහ හතරේ ඉලක්කම් මාරු කරලා තව සංඛ්‍යා දෙකක් නිර්මාණය කරනවා. ඊට එකේ ඉලක්කමේ පිහිටීම මුලින් තියලා හතරේ ඉලක්කම දෙවෙනි ඉලක්කම විදියට අරන් දෙක සහ තුන කියන සංඛ්‍යා දෙක මාරු කරලා තවත් සංඛ්‍යා දෙකක් අපි නිර්මාණය කරනවා. ඒතර එකේ ඉලක්කම මුල් ඉලක්කම විදියට භාවිතා කරලා අපිට නිර්මාණය කරගන්න පුළුවන් සංඛ්‍යා ගාන 6ක් තියෙනවා. 6ක් තියෙනවා. එහෙනම් අපිට මේ විදිහටම දෙකේ ඉලක්කම මුල් ඉලක්කම විදියට භාවිතා කරලා ඔය විදියටම අපිට සංඛ්‍යා 6ක් නිර්මාණය කරන්න පුළුවන්. තුනේ ඉලක්කමත් මුල් ඉලක්කම විදියට භාවිතා කරලා ඔය විදියෙම සංඛ්‍යා 6ක් නිර්මාණය කරගන්න පුළුවන්. හතරවෙනි ඉලක්කමත් මුල් ඉලක්කම විදියට භාවිතා කරලා එතනත් සංඛ්‍යා 6ක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විදියට ගත්තොත් අපිට 1 2 3 4 කියන සංඛ්‍යා හතරම භාවිතා කරලා එකිනෙකට වෙනස් සංඛ්‍යා 24ක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. පිළිතුරු අංක වෙන්නේ 21 සඳහා පිළිතුරු අංක 3. අපි යන් 22 වෙනි ප්‍රශ්නයට. දීපා ළඟ ඇති මුද්දර ප්‍රමාණයෙන් එකක් හැර ඉතිරියෙන් භාගයක් ඔහු ප්‍රභාත්ට ලබා දුන්නේ. දීපා ළඟ තියෙන මුද්දර ටිකෙන් එකක් පැත්තකින් තියලා ඉතුරු ටික දෙකට බෙදලා භාගයක් ප්‍රභාත්ට දුන්නලු. තමාට ලැබුණු මුද්දර ප්‍රමාණයෙන් එකක් හැර ඉතිරියෙන් භාගයක් ඔහු අරවින්දර දුන්නලු. ප්‍රභාත් කරලා තියෙන්නේ තමන්ට හම්බෙච්ච මුද්දර ප්‍රමාණයෙන් එකක් පැත්තකින් තියලා ඉතුරු ප්‍රමාණය දෙකට බෙදලා ඒ භාගේ ප්‍රභාත් දීලා තියෙනවා අරවින්දට.
අරවින්ද කරලා තියෙන්නේ Tamanට හම්බෙච්ච මුද්දර ප්‍රමාණයෙන් ප්‍රභාත් දීප මුද්දර ප්‍රමාණයෙන් එකක් ඉවත් කරලා ඉතුරු කොටස දෙකට බෙදලා ඒකෙන් භාගයක් දීලා තියෙනවා ඉඳුනිල්ට. ඉඳුනිල් කාටවත් දීලා නැහැ. එතනින් ඉවරයි. අපෙන් අහනවා දීපාල් ළඟ මුලින් තිබූ මුද්දර ප්‍රමාණය කොපමණ විය හැකිද කියලා. මේ මුද්දර බෙදන්න පටන් ගත්තේ දීපාල්. අපිට පිළිතුරු තුනක් දීලා තියෙනවා 15 19 සහ 21 කියලා. අපිට පිළිතුරු ආදේශ කරලා තමයි මේක විසඳ ගන්න පුළුවන්. අපිට දීලා තියෙනවා පළවෙනි පිළිතුර 15. අපි හිතමු දීපාල් ළඟ තිබ්බා මුද්දර 15ක් කියලා. අපි ඒක ආදේශ කරලා අපි ගැටලුව විසඳමු. දීපාල් ළඟ මුද්දර 15ක් තිබුණා නම් දීපාල් එකකින් එකක් ඉවත් කරලා එතකොට මුද්දර 14ක් වෙනවා. ඒකෙන් භාගයක් දෙනවා. ඒ කියන්නේ මුද්දර 7ක් දෙනවා දීපාල් ප්‍රභාත්ට. ප්‍රභාත්ට මුද්දර 7ක් දෙනවා. ප්‍රභාත් කරන්නේ ඒකෙන් එක මුද්දරයක් ඉවත් කරලා ඉතුරු මුද්දර 6න් භාගයක් දෙනවා. ඒ කියන්නේ මුද්දර 3ක් දෙනවා අරවින්දට. අරවින්ද කරන්නේ මේ මුද්දර 3න් එකක් ඉවත් කරලා තර මුද්දර 2යි ඒකෙන් භාගයක් කියන්නේ එක මුද්දරයක් දෙනවා ඉඳුනිල්ට. පළවෙනි උත්තරේ ආදේශ කරපුවාම අපිට ඒ කියන දේවල් කියන අපිට දීලා තියෙන උපදේශ වලට ගැළපෙන විදිහටම තෝරා ගන්න පුළුවන්. හරියටම එනවා. හැබැයි දෙවන සහ තුන්වන පිළිතුර අපිට ඕනනම් ආදේශ කරලා බලන්න පුළුවන්. ඒ පිළිතුරු ආදේශ කරාට පුතේ ඔය විදිහට බෙදිලා එන්නේ නැහැ. නම් පළවෙනි අපි ආදේශ කරපු උත්තරේම අපිට නිවැරදි පිළිතුර විදිහට හම්බුණා. දීපාල් ළඟ මුලින් මුද්දර 15ක් තියෙන්න ඇති. 23 වෙනි ප්‍රශ්නය. කිසියම් සිදුවීමකට අදාළ පින්තූර කිහිපයක් පහත දැක්වේ. පින්තූර ටික දිහා බැලුවම පුතේ අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන් මේ තියෙන කිතුල් හකුරු නිෂ්පාදනය වෙන ආකාරය. මුලින්ම අපි කරන්නේ නේද? කිතුල් මලෙන් අපි ඒ කිතුල් පැණි නිෂ්පාදනය කරන්න ඕන දේවල් ටික ලබා ගන්නවා. ඊට පස්සේ අපි ඒක භාජනයක දාලා අපි උණු කරනවා. ඉන් අනතුරුව පොල් කට්ටක් වැනි උපකරණයකට අපි උණු වෙන පැණි ටික දාලා අපි හකුරු බෑව කියලා කියන ඒ වගේ දෙයක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ කෙසෙල් හෝ යම්කිසි කොලයක් භාවිතා කරලා ඒක අපි හොඳට ආවරණය කරනවා. ඉන් අනතුරුව අපි වෙළඳ පොළට නිකුත් කරනවා. මෙන්න මේ කියන පිළිවෙල නිවැරදිව දක්වලා තියෙන පුතේ පිළිතුරු අංක 2 DBEAC 23 සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. අපි යනවා 24 වෙනි ප්‍රශ්නයට. රූපයේ පෙන්වා ඇති හැඩය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් පමණක් අඩංගු රූපය තෝරන්න. ඔබට පුළුවන් නම් කටු වැඩ කොලේ භාවිතා කරලා ඕක උඩම තියලා හරි කමන්න ඇඳ ගන්න පුළුවන් නම් ඔය හැඩයේම චතුරස්‍රයක් ඒක කොටස් වලට කපලා බලන්න පුළුවන් නිවැරදිව චතුරස්‍රය හදා ගන්න පුළුවන් කොයි එකද කියලා. පළවෙනි රූපයේ තියෙන පුතේ කොටස් ටික කපා ගත්තට අපිට මුලින් දීලා තියෙන චතුරස්‍රය නිර්මාණය කරගන්න බෑ. දෙවෙනි රූපයේ තියෙන කොටස් ටික භාවිතා කරාටත් අපිට මුලින් දීලා තියෙන චතුරස්‍රය ගොඩනගා ගන්න බෑ. හැබැයි තුන්වෙනි පින්තූරයේ තියෙන කොටස් ටික භාවිතා කරලා අපිට චතුරස්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. අපි බලමු මේක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන පුතේ තුන්වෙනි පිළිතුරේ විදිහට කපාගත්ත හැඩ තුනක්. මේ තුන අපිට මෙහෙම එකමත් එක තිබ්බහම අර මුල් රූපයේ දීලා තියෙන ආකාරයේ චතුරස්‍රයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න මුකුත්ම නැහැ. අපිට මුලින්ම පුතේ අනුමාන කරන්න පුළුවන්. අපිට පිළිතුර මුලින්ම අනුමාන කරන්න පුළුවන් කොයි පිළිතුර වෙන්නේ නැතිද කියලා. ඊට පස්සේ අනුමාන කරන පිළිතුරට දාලා හැඩතල විතරක් අපිට කපලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒක සමාට හරියයි. ඒක වැරදුනොත් අපි චෙක් කරන්න ඕනේ පරීක්ෂා කරන තව එක උත්තරය. ඒ අපි කපලා හදලා බලන ඒ දෙකම හරි ගියේ නැත්නම් තුන්වෙනි එක බලන්න දෙයක් නැහැ. ඒක තමයි උත්තරේ. එහෙනම් 24 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. අපි යනවා 25 වෙනි ප්‍රශ්නයට. නෙල්ලි ගෙඩි ප්‍රමාණයක් නයන කසුන් සහ වරුණ අතර බෙදා දුන්නේ නයනට නෙල්ලි ගෙඩි 2ක් ලැබෙන විට කසුන්ට නෙල්ලි ගෙඩි 3ක් හා වරුණට නෙල්ලි ගෙඩි 4ක් ලැබෙන පරිදිය. නයන සහ වරුණ දෙදෙනාට ලැබුණු නෙල්ලි ගෙඩි ප්‍රමාණය 24ක් නම් කසුන්ට ලැබුණු නෙල්ලි ගෙඩි ගණන කොපමණද? ඒකටත් පුතේ අපිට පුළුවන් පොඩි සටහනක් ආශ්‍රයෙන් මේක විසඳ ගන්න. අපි බලමු කොහොමද කියලා. ඒතර මේකේ කියනවා කසුන් සහ වරුණට නෙල්ලි ගෙඩි බෙදා දුන්නේ නයනට නෙල්ලි ගෙඩි 2ක් ලැබෙන විට කසුන්ට නෙල්ලි ගෙඩි 3කුත් වරුණට නෙල්ලි ගෙඩි 4කුත් හම්බෙන විදිහට නෙල්ලි ගෙඩි බෙදුවේ. දැන් අපිට අවසානයේට කියනවා නයන සහ වරුණ කියන දෙන්නට හම්බුණාලු නෙල්ලි ගෙඩි 24ක්. මෙහෙම බෙදාගෙන යනකොට මේ දෙන්නට හම්බුණාලු නෙල්ලි ගෙඩි 24ක්. එහෙනම් මේ දෙන්නගේ එකතුව 24 වෙනකන් අපි මේ පේලි දෙක ඉස්සරහට ගොඩ නගන්නට ඕනේ. දැන් ආපහු නයනට වෙරළු ගෙඩි 2ක් දෙද්දී වරුණට 4ක් දෙනවා. ඒතර අහන්නේ ඒ දෙන්නට නෙල්ලි ගෙඩි 24ක් හම්බ වෙනකොට කසුන්ට ලැබුණු නෙල්ලි ගෙඩි ගාන කොපමණද කියලා කසුන්ගේ පේලියත් අපි ඉදිරියට මේ වගේ අවස්ථා 4ක් ගොඩ නගන්න ඕනේ. මොකද නයනට 2ක් හම්බුන සෑම අවස්ථාවකදීම කසුන්ටත් නෙල්ලි ගෙඩි 2ක් හම්බෙලා තිබෙනවා.
තුනේ ඒවා 4 අවස්ථාවක් කසුන්ට හම්බුණා. එහෙනම් කසුන්ට හම්බෙලා තියෙනවා නෙල්ලි ගෙඩි 12ක්. ඒ විදිහට බෙදුනහම 25 වෙනි ප්‍රශ්නේ කසුන්ට නෙල්ලි ගෙඩි 12ක් හම්බෙලා තිබෙනවා. අපි යනවා 26 වෙනි ප්‍රශ්නයට. යම් කිසි දිනක වැසි වැටුණි නම් ඊට පෙර දිනයේ වැසි නොවැටුණු දිනයකි. අද වැස්සනම් ඊයේ වැහැලා නැල්ලු. ඊයේ වහපු නැති දවසක්ලු. යම් කිසි දිනක වැසි නොවැටුණි නම් ඊට පසු දින වැසි වැටෙන දිනයකි. අද වැස්සේ නැත්තම් හෙට වහින්න පුළුවන්ලු. අද වැසි නොවැටුණි. අද වැස්සේ නැහැ. ඒ අනුව වැරදි ප්‍රකාශය තෝරන්න. අපි එක පොඩ්ඩක් ලියලා බලමු. කියනවා අද වැස්සේ නැල්ලු. ඒතර කලින් කිව්වා අද යම් කිසි දිනක වැසි වැටුණි නම් ඊට පෙර දිනේ වැසි නොවැටුණු දිනයකි. ඒතර අපිට එහෙම දාම කියන්න බෑ. හැබැයි යම් කිසි දිනයක වැසි නොවැටුණි නම් ඊට පසු දිනේ වැසි වැටෙන දිනයකි. අද වැස්සේ නැති හින්දා පුතේ හෙට වහින්න ඉඩ තියෙනවා. අද වැස්සේ නැති හින්දා හෙට වහින්න ඉඩ තියෙනවා. මේ කියන කතාවේ හැටියට මේක සිද්ධ වෙන්නේ දවසක් හැර දවසක්. හරි? ඊයේ වැස්සොත් අද වහින්නේ නැහැ කියලා කියනවා. අද වැස්සේ නැත්තම් හෙට වහිනවා කියලා කියනවා. එහෙනම් ඔය කියන විදිහට ඊයේ වැහැලා. ඔය කියන විදිහට ඊයේ දවසේ වැහැලා තියෙනවා. ඊයේ දවසේ වැහැලා තියෙනවා. අද දවසේ වැහැලා නැහැ. හෙට දවස අනිවාර්යෙන් වහිනවා. වැරදි ප්‍රකාශය අහනවා. ඊයේ දින වැසි වැටෙන්නට ඇත. ඔව් ඔය කියන විදිහට ඊයේ වහින්න ඇති. දෙක හෙට දින වැසි නොවැටෙයි. නෑ. අද වැස්සේ නැති හින්දා හෙට වහිනවා. ඒක වැරදි ප්‍රකාශය. තුන්වෙනි එක ඊයේ සහ හෙට දින වැසි සහිත දින වනු ඇත. ඔව්. ඊයේත් වැහැලා හෙටත් වැසි සහිත දිනයක් වෙන්න පුළුවන්. එහෙනම් වැරදි ප්‍රකාශය වෙන්නේ දෙක හෙට දින වැසි නොවැටෙයි කියන එක. අපි යනවා 27 වෙනි ප්‍රශ්නයට. ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා ළමයෙකුගෙන් රුපියල් 50ක මුදලක්ද වැඩිහිටියෙකුගෙන් රුපියල් 100ක මුදලක්ද අය කරයි. ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා පළමු පැය තුල පුද්ගලයන් 40 දෙනෙක් පැමිණියහ. එම පැය තුල රුපියල් 3050ක ආදායමක් ලැබුණි. ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා පැමිණි ළමුන් සහ වැඩිහිටියන් ගණන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. පළමු දින පළමු පැයේදී 40 දෙනෙක් ඇවිල්ලා ලැබුණ මුදල රුපියල් 3050යි. ඒ හම්බෙලා තියෙන්නේ ළමයෙකුගෙන් රුපියල් 50ක් සහ වැඩිහිටියෙකුගෙන් රුපියල් 100ක් වෙන විදිහට ආපු ළමුන් ගාන සහ වැඩිහිටියන් ගන්න පිළිවෙලින් සඳහන් පිළිතුර තමයි අපෙන් අහන්නේ. අපි පළවෙනි පිළිතුර ආදේශ කරලා බලමු. පළවෙනි පිළිතුරේ කියනවා ළමයි 22ක් ආවලු වැඩිහිටියෝ 18ක් ආවලු. අපි ළමයි 22ට ගුණ කරනවා රුපියල් 50 මුදල රුපියල් වැඩිහිටියන්ගේ ගුණ කරනවා රුපියල් 100. එතකොට ළමයි සඳහා අපිට හම්බ වෙනවා රුපියල් 1100ක්. ළමයිකින් ලැබුණු ආදායම. වැඩිහිටියන්ගේ ලැබුණු ආදායම විදිහට අපිට හම්බ වෙනවා රුපියල් 1800ක මුදලක්. පළවෙනි උත්තරේ අපි ආදේශ කරගත්තොත් එතන ලැබුණ මුළු මුදල විදිහට අපිට හම්බ වෙනවා රුපියල් 2900ක මුදලක්. ඒතර 3050ක් මුදල අවශ්‍යයි. එහෙනම් පළවෙනි උත්තරේ අපිට ගන්න බෑ. දෙවෙනි උත්තරේ කියනවා ළමයි 18 දෙනයි වැඩිහිටියෝ 22යි කියලා. ළමයි 18 දෙනාට අපි රුපියල් 50 මුදලින් හොයන්න ඕනේ ආදායම. වැඩිහිටියෝ 22ට අපි රුපියල් 100ෙන් ගුණ කරලා ආදායම හොයන්න ඕනේ. ළමයි 18 දෙනාගෙන් ලැබිලා තියෙනවා රුපියල් 900ක ආදායමක්. වැඩිහිටියෝ 22කින් හම්බෙල් ලැබිලා තියෙනවා රුපියල් 2200ක ආදායමක්. ඒ දෙක එකතු කරාම අපිට හම්බ වෙනවා රුපියල් 3100ක ආදායමක්. ඒකත් පිළිතුරට ගැලපෙන්නේ නැහැ. අපි තුන්වෙනි පිළිතුර ආදේශ කරලා බලනවා ළමයි 19ක් සහ වැඩිහිටියෝ 21ක් කියලා. ළමයි 19 දෙනාගේ මුදල අපි රුපියල් 50න් ගුණ කරපුවාම අපිට හම්බ වෙනවා රුපියල් 950ක්. වැඩිහිටියෝ 21 දෙනාගේ ආදායම අපිට හම්බ වෙනවා රුපියල් 100න් ගුණ කරපුවාම රුපියල් 2100ක මුදලක්. මේ දෙක එකතු කළාම අපිට අර කියන විදිහට රුපියල් 3050ක මුදලක් අපිට හම්බ වෙනවා. 3050ක මුදලක් අපිට හම්බ වෙනවා. එහෙනම් 27 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3 ප්‍රදර්ශනයේ නරඹන්න ළමුන් 19 දෙනෙක් සහ වැඩිහිටියන් 21 දෙනෙක් ඇවිල්ලා තිබෙනවා. 28 ආපන ශාලාවක ආහාර වර්ග 3ක් සකස් කිරීම සඳහා ගතවන කාලය පහත පරිදි ලබා දී ඇත. ආප්පයක් හදන්න යනවල විනාඩි 3ක්, වඩයක් හදන්න යනවල විනාඩි 8ක්, එළවලු රොටියක් හදන්න යනවල විනාඩි 10ක්. පුද්ගලයන් තිදෙනෙකු වෙන වෙනම එකම වේලාවට මෙම ආහාර වර්ග 3 සකස් කිරීම ආරම්භ කළේ නම් ආප්ප 10ක් වඩේ 4ක් සහ එළවලු රොටිය 2ක් සකස් කිරීම සඳහා ගතවන අවම කාලය කොච්චරද අහනවා. ඒතර මේ කෑම තුන හදන්න වෙනම කෝකියෝ කියලා අපි කියනවා ආහාර පිසිනාට නැත්නම් අරක් කැමියෝ කියලා කියනවා 3 දෙනෙක් ඉන්නවා. ඒතර මේ කියන ආප්ප 10 වඩේ 4 සහ එළවලු රොටිය 2
හදන්න ගත වෙන්න පුළුවන් අවම කාලය අපිට හොයන්නලු. අපි හදලා බලමු. ତර පළවෙනි පුද්ගලයා ආපදාය සකස් කිරීම සඳහා එක ආප්පයක් සඳහා මිනිත්තු 3ක් ගත කරනවා. තර ආපදාය සකස් කරන්න සඳහා එයා ගත කරනවා මිනිත්තු 30ක කාලයක්. මිනිත්තු 30ක කාලයක් ගත කරනවා. වඩේ හදන පුද්ගලයා එක වඩයක් හදන්න මිනිත්තු 8ක කාලයක් ගත කරනවා. වඩේ 4ක් හදන්න නම් එයාට මිනිත්තු 32ක කාලයක් ගත වෙනවා. එළවලු රොටි හදන පුද්ගලයා එක එළවලු රොටියක් හදන්න මිනිත්තු 10ක කාලයක් ගත කරනවා. එළවලු රොටි දෙකක් හදන්න ඔහු ගත කරනවා මිනිත්තු 20ක කාලයක්. දැන් මේ තුන් දෙනාම වැඩේ පටන් ගන්න එකම වෙලාවට. තුන් දෙනාම වැඩේ පටන් ගන්න එකම වෙලාවට. ඒතර මේ කියන ආහාර වර්ග සකස් කරගන්න ගත වෙන්න පුළුවන් අවම කාලය අපෙන් අහනවා. හැබැයි මිනිත්තු 32ක් ගත වෙනකොට තමයි වඩේ ටික හැදිලා ඉවර වෙන්නේ. එහෙනම් ඒ 32 වෙනි මිනිත්තුව වෙනකොට අනිත් ආහාර වර්ග දෙකත් සකස් වෙලා ඉවරයි. අඩුම තරමේ මේ ආහාර වර්ග තුන සකස් කරන්න විනාඩි 32ක කාලයක් ගත වෙනවා. පිළිතුරු අංකය වෙන්නේ පිළිතුරු අංක 3. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 29. මෙම මාසයේ පළමු වෙනිදා සඳුදා දිනයකි පෙරේදා 15 වෙනිදායේ ඉන් අනිද්දාට යෙදෙන දවස කුමක්ද? පැහැදිලිව කියනවා මේ මාසේ පළවෙනිදා සඳුදා කියලා. පෙරේදා 15 කියලාත් අපිට කියනවා ඉන් අනිද්දාට යෙදෙන දවස අහන්නේ. අපි බලමු කොහොමද එන්නේ කියලා. මේ මාසේ පළවෙනිදා සඳුදා දවසක් නම් අපි සඳුදා වල ටික ලියාගමු. පළවෙනිදා සඳුදා වෙනවා. ඊළඟට නැවත 8 වෙනිදා සඳුදා වෙනවා. 15 සඳුදා වෙනවා. 22 සඳුදා වෙනවා. 29 සඳුදා වෙනවා. මේ ගැටලුවේ දීලා තියෙන මාසයේ සඳුදා වල ටික තමයි අපිට මේ යෙදෙන්නේ 1 8 15 සහ 20 1 8 15 22 සහ 29 විදියට දවස් 7න් 7 ඉදිරියට ගියාම අපිට මේ සංඛ්‍යා ටික හම්බ වෙනවා. පෙරේදා 15 වෙනිදා කියලා පැහැදිලිවම කියනවා. පෙරේදා 15ලු. එහෙනම් පෙරේදා අනිවාර්යෙන් සඳුදා දවසක් අපිට ඒක මුලින් දීලා තිබ්බා. පෙරේදා 15 කියන්නේ සඳුදා දිනයක්. අපෙන් අහන්නේ ඉන් අනිද්දාට යෙදෙන දවස. පෙරේදා 15 සඳුදාදන් හෙට දවස ඇවිල්ලා 16 අඟහරුවාදා. අනිද්දා දවස ඇවිල්ලා 17 බදාදා. ඉන් අනිද්දා දවස යන්නේ 18 බ්‍රහස්පතින්දා. හරි අපි මේ විදිහට සඳුදා දින ටික ලකුණු කරගත්තා. සඳුදාවල් විදිහට මේ මාසයේ දෙන්නේ 1 8 15 සහ 22 29. ඊළඟ අපිට කියනවා මේකේ පෙරේදා 15 වෙනිදා කියලා. පෙරේදා 15ලු. පෙරේදා 15 සඳුදා දවසක් කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මුලින් දීලා තියෙන දේවල් අනුව. අපි සඳුදා දවසක් පෙරේදා 15 හොයාගත්තා. පෙරේදා සඳුදා නම් ඊයේ දවස උනේ 16 වෙනි අඟහරුවාදා. ඊයේ 16 අඟහරුවාදා නම් අද දවස 17 බදාදා. හෙට දවස 18 බ්‍රහස්පතින්දා. අනිද්දා දවස 19 සිකුරාදා. එහෙනම් ඉන් අනිද්දා වෙන්නේ 20 වෙන සෙනසුරාදා. 20 වෙන සෙනසුරාදා දවස තමා ඒ කියන මාසේ ඉන් අනිද්දාට යෙදෙන්නේ පිළිතුරු අංක 2. අපි යන 30 වෙනි ප්‍රශ්නෙට. නයිනි පවනි රුවනි සහ කසුනි රවුම් මේසයක වාඩි වී සිටිති. නයිනි ළඟම වාඩි වී සිටින්නේ පවනි සහ කසුනිය. ତොර නයිනි ළමයි 4 දිනක රවුම් මේසයක වාඩි වෙලා ඉන්නවා. නයිනිගේ දෙපැත්තෙන් වම දකුණ අපිට පැහැදිලිව දක්වලා නැහැ. මේ දක්වා දුර එනකන් පවනි කසුනුයි දෙපැත්තෙන් ඉන්නවා කියලා තියෙනවා. නයිනිගේ දකුණු පසින් පවනි සිටී නම් රුවනි සිටින්නේ කසුනිගේ කුමන අත පැත්තෙන්ද? අපි මේක ඇඳලා බලමු. તો රවුම් මේසේ වටේට අපි එක තැනක ලකුණු කර ගන්නවා 9 ඉන්නවා කියලා. එක තැනක 9 ඉන්නවා. ඊළඟ 9 දෙපැත්තෙන් ඉන්නවලු පවනි සහ කසුනි. ඊළඟට පැහැදිලිව කියන 9 දකුණු පසින් පවනි සිටී නම් මෙතන ඉන්නේ 9 නම් 9 දකුණු අත පැත්තෙන් ඉන්නවලු පවනි. එහෙනම් මුල්ම වාක්‍යයේ කියවනේ පවනී කසුනී දෙපැත්තෙන් ඉන්නේ කියලා. ඒතර දකුණු අත පැත්තෙන් ඉන්නේ පවනි නම් අනිවාර්යෙන් 9ට වම් පැත්තෙන් ඉන්නේ කසුනි විය යුතුමයි. ඒතර මේ මේසේ තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? රුවනි. ඒතර මේ තුන් දෙනා මේ විදිහට එක ළඟ ඉන්න ඕන නම් අනිවාර්යෙන් හතරවෙනියා ඉන්න ඕනේ මේ 9ට කිට්ටු වෙන්නේ මේ පැත්තෙන් ඉන්න ඕනේ. මෙතනින් තමයි අනිවාර්යෙන් රුවනි ඉන්නේ. ඒතර අවසානයේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ 9ගේ දකුණු පසින් පවනි සිටී නම් රුවනි සිටින්නේ කසුනිගේ කුමන අත පැත්තෙන්ද? අපි ඇඳගත්ත කටු සටහන දිහා පැහැදිලිව බලපුවාම අපිට පේනවා රුවනි ඉන්නේ කසුනිගේ වම් අත පැත්තෙන්. පිළිතුරු අංක 1 රුවනි සිටින්නේ කසුනිගේ වම් අත පැත්තෙන්. 31 වෙනි ප්‍රශ්නේ.
2021 වර්ෂයේදී සුජිත් තම දසවන උපන්දිනයේ සැමරුවේ ඉරිදා දවසකේ 2022 වර්ෂයේදී ඔහුගේ උපන්දිනය යෙදෙන්නේ කිනම් දවසකද? අපි දන්නා පුතේ 2021 කියලා කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදා අපි දන්නවා සඳුදා දවසක් නම් අනිවාර්යෙන් ඒ අවුරුද්ද ඉවර වෙන්නේ දෙසැම්බර් 31 දෙන්නේ සඳුදා දවසකටමයි. සාමාන්‍ය අවුරුද්දක් වර්ෂය ආරම්භ වෙන දවසින්ම තමයි ඒ වර්ෂය අවසාන වෙන්නේ. එතකොට සුජිත්ගේ උපන්දිනය 2021 වර්ෂයේදී සැමරුවේ ඉරිදා දවසක. දැන් අහන්න 2022 අවුරුද්දේ ඔහු උපන්දිනය සමරන දවස. එතකොට සාමාන්‍ය වර්ෂයක් ආරම්භ කරන දවසින්ම නම් ඉවර වෙන්නේ අලුත් වර්ෂය පටන් ගන්න ඊට පහුවදා දවසේ. 2021 අවුරුද්ද මේ කියන විදිහට අපි හිතමු සඳුදා දවසකින් පටන් ගත්තා කියලා. අනිවාර්යෙන් 2021 ඉවර වෙන්නේ සඳුදා දවසකින්මයි. එහෙම වුණොත් 2022 ආරම්භ වෙන්නේ සෙනසුරාදා දවසකින්. කියන්නේ එක දවසකට එහා දවසින්. නම් සුජිත්ගේ උපන්දිනය එයා සැමරුවේ 2021 අවුරුද්දේ ඉරිදා දවසක නම් අනිවාර්යෙන් 2022 අවුරුද්දේ එයාගේ උපන්දිනය යෙදෙන්නේ ඊට පහුවදා වගේ දවසක. අනිවාර්යෙන් යෙදෙන්නේ සඳුදා දවසක. තාපහු මතක් කරන්නම් එක සාමාන්‍ය අවුරුද්දක් මේ 2021 පටන් ගත්තේ අපි හිතුවොත් සඳුදා දවසකින් කියලා 2022 පටන් ගන්නේ අඟහරුවාදා දවසකින්. ඊට එකක් වැඩි දවසකින්. නම් මේ උපන්දිනේ ඉදිලා තියෙනෙත් මෙතන කතා කරන සාමාන්‍ය වර්ෂ දෙකක් ගැන. මේ අවුරුද්දේ සාමාන්‍ය වර්ෂයක් නම් උපන්දිනේ යෙදුනේ ඉරිදා දවසක නම් ඊළඟ අවුරුද්දත් සාමාන්‍ය වර්ෂයක් නම් උපන්දිනේ යෙදෙන්නේ ඉරිදා දවසට එකක් පසු දවස සඳුදා දවසක. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 32 පහත රූපයේ දැකිය හැකි මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව කොපමණද? පුතේ මේක ගණන් කරොත් එහෙම අපිට බැලූ බැලමට පැහැදිලිවම පේනවා කුඩා ත්‍රිකෝණ මේකේ තියෙනවා 6ක්. අපේ වම් අත පැත්තෙන් 3ක් සහ දකුණු අත පැත්තෙන් 3ක් තියෙනවා. එතන මේකේ කුඩා ත්‍රිකෝණ අපිට 6ක් ගණන් කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි ත්‍රිකෝණ දෙක එකතු කරලා නිර්මාණය කරගන්න පුළුවන් ත්‍රිකෝණ ටික බලන්න ඕනේ. අපේ වම් අත පැත්ත ඉහළින් තියෙන දෙක එකතු කරලා එකක් හදුව හැකි. පහළින් තියෙන දෙක එකතු කරලා තව එකක් හදුව හැකි. දකුණු පැත්තෙන් තියෙන දෙක එකතු කරලා තව එකක් හදුව හැකි. කුඩා ත්‍රිකෝණ දෙකක් එකතු කරලා නිර්මාණය කරගන්න ආකාරයේ ත්‍රිකෝණ අපිට තව 3ක් නිර්මාණය කරගන්න පුළුවන්. තව 3ක් පුළුවන්. ඊළඟට 3 ගාන එකතු කරලා අපිට නිර්මාණය කරගන්න පුළුවන් ත්‍රිකෝණ ගාන බලන්න ඕනේ. මේ විදිහට මේ 3 දෙනාම එකතු කරලා ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ පැත්තරත් මේ 3 දෙනාම එකතු කරලා ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි මේ පැත්තෙන් ගත්තොත් මේ 3 දෙනාන් එකතු කරලා තව දෙකක් පුළුවන් මෙහෙම දෙපැත්තට. අපි මේ අක්ෂය ගත්තොත් මේ පැත්තරත් ත්‍රිකෝණ 3 දෙනා ගාන එකතු කරලා දෙක ගාන නිර්මාණය කරගන්න පුළුවන්. එතනත් අපිට 6ක් පුළුවන්. 6ක් පුළුවන්. කුඩා ත්‍රිකෝණ 6ක් තියෙනවා. දෙක ගාන එකතු කරලා නිර්මාණය කරගත්ත ත්‍රිකෝණ 3ක් තියෙනවා. 3 ගාන එකතු කරලා නිර්මාණය කරගත්ත තවත් ත්‍රිකෝණ 6ක් තිබෙනවා. ඉන්න අනතුරු මේ ලොකු ත්‍රිකෝණයත් අපි ගණන් කරාම ලොකුම ත්‍රිකෝණ එකක් තියෙනවා. මේ සියල්ල එකතු කරපුවාම අපිට හම්බ වෙනවා ත්‍රිකෝණ මෙතන 16ක් විදිහට. ත්‍රිකෝණ 16ක්. මේ පින්තූරයේ ඇතුලේ අපිට ත්‍රිකෝණ ගණන් කරන්නට පුළුවන් ත්‍රිකෝණ 16ක් මේක ඇතුලේ තියෙනවා. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 33. ඉසුරු පළතුරු වෙළඳසැල පසුගිය දින 4ක කාලය තුලදී එක් දිනකදී ලැබූ ලාභය ඊට පෙර දින ලැබූ ලාභයෙන් දෙගුණයක් විය. අද හම්බෙන ලාභය ඊට වඩා දෙගුණයක් වෙලා. අද හම්බෙන ලාභය වගේ දෙගුණක ලාභයක් හෙට දවසේදී හම්බෙනවලු. පසුගිය දින 4 තුලදී එම වෙළඳසැල ලැබූ සම්පූර්ණ ලාභය රුපියල් 3000කි. දෙවන දින ලැබූ ලාභය කොපමණද? පසුගිය දින 4දී එයා ලැබපු ආදායම සම්පූර්ණ ආදායම එකතු කරපුවාම ලාභය එකතු කරපුවාම රුපියල් 3000ක්ලු. දෙවෙනි දවසේ ලැබපු ආදායම අපෙන් අහන්නේ. අපි උත්තරය ආදේශ කරලා බලමු. පළවෙනි පිළිතුර 200. ତොර මේකේ දින 4ක් තියෙනවා. පළමු දවස, දෙවන දවස, තෙවන දවස සහ සිව්වන දවස විදිහට අපිට දින 4ක තමයි මේ කතා කරන්නේ. තොර දෙවෙනි දවසේ ලැබූ ලාභය අහන්නේ. අපි පළවෙනි උත්තරය ආදේශ කරනවා දෙවෙනි දවසේ ලැබූ ලාභය රුපියල් 200ක් විදිහට. එහෙනම් පළවෙනි දවසේ ලැබියපු තේකින් භාගයයි රුපියල් 100යි. තුන්වෙනි දවසේ මේකේ දෙගුණයක් ලැබුවා රුපියල් 400යි. සිංවෙනි දවසේ මේකේ දෙගුණ ලැබුවා 800යි. මේ ටික අපි එකතු කරලා බලන්න ඕනේ පුතේ රුපියල් 3000ක මුදල හම්බ වෙනවද කියලා. මේ ටික එකතු කරපුවාම අපිට හම්බ වෙනවා රුපියල් 1500ක මුදලක්. පළවෙනි පිළිතුරේ ආදේශ කරලා අපිට මේ පිළිතුර ලබා ගන්න බෑ. අපි දෙවන පිළිතුර ආදේශ කරනවා. දෙවන දවසේ ලැබූ ලාභයේ විදිහට අපි රුපියල් 400ක් ආදේශ කරනවා.
එහෙනම් පළවෙනි දවසේ ලැබුවේ මේකින් ලාභයේ භාගයයි රුපියල් 200ක මුදලක්. තුන්වෙනි දිනේ ලැබුවා දෙවෙනි දවසේ වගේ දෙගුණයක ලාභයක් රුපියල් 800ක ලාභයක්. හතරවෙනි දවසේ ලැබුවා තුන්වෙනි දවසේ ලැබූ ලාභයෙන් දෙගුණයක් රුපියල් 1600ක ලාභයක් ලැබුවා. අපි මේ ටික එකතු කරලා බලනවා. මේ ටික එකතු කළාම දෙවන පිළිතුරේ තියෙන විදිහට අපි දෙවෙනි දවසේ ලැබූ ලාභයේ රුපියල් 400ක් කියලා අපි හිතුවොත් එහෙම ඒ අනුව අනිත් දිනවලට අපි යොදා ගන්න ලාභයේ අනුව අපිට හරියටම රුපියල් 3000ක මුදල ලැබෙනවා. එහෙනම් 33 වෙනි ප්‍රශ්නය සඳහා අපිට ගන්න පුළුවන් දෙවන දින ලැබූ ලාභයේ විදිහට රුපියල් 400ක්. අපි යනවා 34 වෙනි ප්‍රශ්නයට. පහත දී ඇති විස්තරයේ ඇසුරින් අංක 34 සහ 35 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. එක්තරා විභාගයකට පෙනී සිටි ශිෂ්‍යයන් 20 දෙනෙකු ඒ සමත් වූ ආකාරයේ සම්බන්ධ තොරතුරු පහත දැක්වේ. ගණිතයේ විෂය, සිංහල විෂය, ඉංග්‍රීසි විෂය සහ පරිසරයේ විෂය කියන විෂයන් හතර ළමයි 20 දෙනෙක් සමත් වෙච්ච විදිහ අපිට දීලා තියෙනවා. ඒතර අසමත් වෙච්ච විදිහ අපි හොයා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. අපි හොයාගමු අසමත් වෙච්ච පිරිස. ළමයි ඔක්කොම 20ක් ඉන්නවා. ඒ 20න් ගණිතය සමත් වෙලා තියෙනවා ළමයි 20න් 18 දෙනෙක්. එහෙනම් අසමත් වෙලා තියෙනවා ගණිතය ළමයි දෙන්නෙක්. ළමයි දෙන්නෙක් ගණිතය අසමත් වෙලා තිබෙනවා. සිංහල විෂය 19 දෙනෙක් සමත් වෙලා තියෙනවලු. ළමයි 20න් 19 දෙනෙක් සිංහල සමත් වෙලා නම් අසමත් වෙලා තියෙන්නේ එක ළමයයි. ඉංග්‍රීසි විෂය සමත් වෙලා තියෙනවලු 14 දෙනෙක්. ළමයි 20න් 14 දෙනෙක් ඉංග්‍රීසි සමත් වෙද්දී ළමයි 6 දෙනෙක් ඉංග්‍රීසි අසමත් වෙලා තිබෙනවා. පරිසර විෂය සමත් වෙලා තියෙනවලු 17 දෙනෙක්. ළමයි 20න් 17 දෙනෙක් පරිසරයේ සමත් වෙද්දී ළමයි 3 දෙනෙක් පරිසර විෂය අසමත් වෙලා තිබෙනවා. ඒතර අපි කරන්නේ සම්පූර්ණ ළමයි 20ක් මෙතන ඉන්නවා. ඒ 20න් අර එක් එක් විෂයේ අසමත් වූ ප්‍රමාණය අපි අර ළමයි 20න් අපි අඩු කළාම අවම වශයෙන් විෂයන් හතරම සමත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. ළමයි ඔක්කොම 20ක් ඉන්නවා. අපි හොයාගත්ත විදිහට දැනට අසමත් වෙච්ච ප්‍රමාණය එක් එක් විෂය සඳහා අපිට ආවා ළමයි 12 දෙනෙක්. ඒතර ළමයි 20න් එක් විෂයක් හෝ අසමත් වෙච්ච ළමයි 12 දෙනෙක් ඉන්නවා. ඒතර අපිට හිතන්න පුළුවන් විෂයන් හතරම සමත් වෙච්ච අඩුම තරමේ ළමයි 8ක් මෙතන ඉන්නවා. 8කට වඩා ඉන්න පුළුවන්. 8කට වඩා අඩු වෙන්න බෑ. අඩුම තරමේ ළමයි 8 දෙනෙක් විෂයන් හතරම සමත් වෙලා තිබෙනවා. පිළිතුරු අංක 1 35. නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඉංග්‍රීසි විෂය සමත් සියලු දෙනා ගණිතයේ විෂය සමත්ය අපිට කොහොමවත් එහෙම කියන්න බෑ. ඒකට අපිට පැහැදිලිව සඳහනක් කරලා නැහැ. 2 විෂයන් හතරම අසමත් කෙනෙකු නොමැත අපිට එහෙම කියන්නත් බෑ. විෂයන් හතරම අසමත් කෙනෙක් මෙතන ඉන්න පුළුවන්. 3 එක් එක් විෂය අසමත් සංඛ්‍යාවට වඩා සමත් සංඛ්‍යාව වැඩි. පැහැදිලිවම කියන්න පුළුවන්. ළමයි 20න් ගණන් 18 දෙනෙක් සමත් වෙද්දී ෆේල් වෙලා තියෙන දෙන්නයි. සමත් වෙච්ච ප්‍රමාණය වැඩි. ඉංග්‍රීසි 19 දෙනෙක් සිංහල 19 දෙනෙක් සමත් වෙද්දී අසමත් වෙලා තියෙන එක්කෙනයි. එහෙනම් අසමත් වෙච්ච ගානට වඩා සිංහල වල සමත් වෙච්ච ප්‍රමාණය වැඩි. ඉංග්‍රීසි 14 දෙනෙක් සමත් වෙද්දී අසමත් වෙලා තියෙන 6 දෙනයි. ඒකෙත් අසමත් වෙච්ච ප්‍රමාණයට වඩා සමත් වෙච්ච ප්‍රමාණය වැඩි. පරිසර විෂය 17 දෙනෙක් සමත් වෙද්දී 3 දෙනයි අසමත් වෙලා තියෙන්නේ. එහෙනම් පරිසර විෂයත් අසමත් වූ ප්‍රමාණයට වඩා සමත් වූ ප්‍රමාණය වැඩි. එහෙනම් 35 වෙනි එකට අපිට නිවැරදි ප්‍රකාශය විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3 එක් එක් විෂය අසමත් සංඛ්‍යාවට වඩා සමත් සංඛ්‍යාව වැඩි. අපි යනවා 36 වෙනි ප්‍රශ්නයට. මුලින් දී ඇති පතරම ඇසුරින් සකස් කළ හැකි ගණකය තෝරන්න. අපි කලින් ප්‍රශ්නවලත් කතා කරා පුතේ ඔබට ලැබෙන කටුවැඩ කොලේ භාවිතා කරලා මේ වගේ පතුරුමක් අපිට කපා ගන්න පුළුවන්. කපලා අපි හැම වෙලෙම කියන වගේ ඇලුම් වාසි තියන්න ඕනේ. අපිට නවලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ පතුරුමේ හැඩයට හැදෙන්නේ පිළිතුරු අංක 1ද 2ද 3ද කියලා. අපි බලමු. මේ තියෙන්නේ මේ විදිය කපාගත්ත පතුරුමක් තියෙන්නේ. මේක දැන් මම නවලා බලනවා. නවලා මම දැන් පළවෙනි පිළිතුරේ ඉඳලා පරීක්ෂා කරලා බලනවා. ඊ අකුර පුතේ සැලැස්මට එන විදිහට අපි මේක හරව ගන්න ඕනේ. ඊ අකුර සැලැස්මට එන විදිහට එම් අකුර ඉදිරි පෙනුමට එන විදිහට පැති පෙනුමට පුතේ එල් අකුර එන්න ඕනේ. ඊ එම් එල්. පළවෙනි උත්තරේ බලන්නකො. හරියටම පළවෙනි උත්තරේ මේ විදිහටම තියෙනවා. මේ විදිහටම තියෙනවා. ඊතුරු උත්තර දෙක පරීක්ෂා කරන්න ඕනෙත් නැහැ. එහෙනම් 36 වෙනි ප්‍රශ්නෙට ඒ පතුරුම භාවිතා කරලා අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගණකයක් පිළිතුරු අංක 1. අපි යනවා 37 වෙනි ප්‍රශ්නෙට. A සහ B ගේ පියා C වේ.
A සහ B සහෝදරයන් නොවේ නම් දෙදෙනා අතර පවතින නෑකම කුමක් විය නොහැකිද? අපි බලමු. A සහ B කියන දෙන්නගෙම තාත්තා සීලු. තාත්තා. මේ ඉන්නේ එහෙනම් ළමයි දෙන්නේ. C තාත්තා. A සහ B සහෝදරයන් නොවේ. මේ දෙන්නා අයියයි මල්ලි නෙමෙයි. සහෝදරයන් කියලා කියන්නේ. මේ දෙන්න අයියයි එකම තාත්තගේ ළමයි දෙන්නේ. හැබැයි මේ දෙන්න අයියයි මල්ලි නෙවෙයිලු. එහෙනම් කවුරු වෙන්න පුළුවන්ද? මෙතන අක්කයි මල්ලි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අයියයි නංගි ඉන්න පුළුවන්. හැබැයි මෙතන අහන්නේ ණයකම කුමක් කිය නොහැකිද? දෙවෙනි උත්තරේ බලන්න. දෙවෙනි උත්තරේ අපිට දීලා තියෙනවා අයියා සහ මල්ලි කියලා. මේ දෙන්න සහෝදරයන් නොවේ කියලා පැහැදිලිවම කියනවා. කොල්ලෝ දෙන්නෙක් වෙන්න බෑ. එහෙනම් විය නොහැකි පිළිතුර අයියා සහ මල්ලි. අක්කයි නංගි වෙන්නත් පුළුවන්. අක්කයි මල්ලි වෙන්නත් පුළුවන්. අයියයි නංගි වෙන්නත් පුළුවන්. හැබැයි අයියයි මල්ලි වෙන්න බෑ. එහෙනම් පිළිතුරු අංක 2. 38 වෙනි ප්‍රශ්නේ. ත්‍රිරෝධ රථ සේදුම් ස්ථානයකට විනාඩි 20ක් තුල ත්‍රිරෝධ රථ 5ක් සෝදා අවසන් කරයි. අකණ්ඩව ඒ අයුරින් කාර්යය සිදුවේ නම් පැය 4ක් තුල සෝදා අවසන් කළ හැකි ත්‍රිරෝධ රථ ගමන කොපමණද? විනාඩි 20කදී ත්‍රිවිල් 5ක් පුළුවන්ලු සර්විස් කරලා ඉවර කරන්න, හොදලා ඉවර කරන්න. අහන්නේ පැය 4ක් ඒ විදිහටම අකණ්ඩව ඒ කාර්යය දිගටම සිද්ධ වුණොත් පැය 4ක් යනකොට කොච්චරක් හොදලා ඉවර කරන්න පුළුවන්ද කියලා. අපි දන්නා පුතේ මිනිත්තු 20කදී පුළුවන්ලු ත්‍රිවිල් 5ක් හොදන්න. එහෙනම් අපි බලමු පැයකදී කොච්චරක් පුළුවන්ද කියලා. විනාඩි 20කදී ත්‍රිවිල් 5ක් හොදන්න පුළුවන් නම් විනාඩි 40කදී ත්‍රිවිල් 10ක් හොදන්න පුළුවන්. විනාඩි 60කදී ත්‍රිවිල් 15ක් හොදන්න පුළුවන්. විනාඩි 20කට ත්‍රිවිල් 5 ගානේ පැයක් තුල අපිට හොදන්න පුළුවන් ත්‍රිරෝධ රථ 15ක් පුළුවන්. ත්‍රිරෝධ රථ පැයකට 15ක් හොදන්න පුළුවන්. දැන් දෙවෙනි පැයේදී ත්‍රිරෝධ රථ 15ක් හොදනවා. තුන්වෙනි පැයේදී ත්‍රිරෝධ රථ 15ක් හොදනවා. හතරවෙනි පැයේදී ත්‍රිරෝධ රථ 15ක් හොදනවා. මේ විදිහට හේදුවාම පැය 4ක් තුල ත්‍රිරෝධ රථ පුතේ හොදලා අවසන් කරන්න පුළුවන් ත්‍රිරෝධ රථ 60ක්. මිනිත්තු 20කට ත්‍රිරෝධ රථ 5 ගානේ හොදනවා නම් පැය 4ක කාලයක් තුල ත්‍රිරෝධ රථ 60ක් සෝදලා අවසන් කරන්න පුළුවන්. අපි යනවා 39 වෙනි ප්‍රශ්නයට. මෝටර රථයක් පළමුවන පැය දෙකෙහිදී පැයට කිලෝමීටර 5ක වේගයෙන්ද ඉන් අනතුරු පැයට කිලෝමීටර 3ක වේගයෙන්ද ගමන් කරයි. කිලෝමීටර 22ක ගමනක් නොනවත්වා යාම සඳහා මෝටර රථයට ගතවන කාලය කොපමණද? පළමුවන පැය දෙකේදී යනවා 5 වේගයකින්. ඉන් අනතුරුව යන්නේ පැයට කිලෝමීටර් 3ක වේගයෙන්. මේ අනුව කිලෝමීටර් 22ක් යන්න ගතවන කාලය අහන්නේ. අපි බලමු. පළවෙනි පැයට යනවා කිලෝමීටර් 5ක්, දෙවෙනි පැයටත් යනවා කිලෝමීටර් 5ක්, තුන්වෙනි පැයට යනවා කිලෝමීටර් 3ක්, හතරවෙනි පැයටත් යනවා කිලෝමීටර් 3ක්. දැන් ගිහින් තියෙනවා ඔක්කොම කිලෝමීටර් 16ක්. පස්වෙනි පැයටත් යනවා කිලෝමීටර් 3ක්. දැන් ගිහින් තියෙනවා ඔක්කොම කිලෝමීටර් 19ක්. හයවෙනි පැයටත් යනවා තව කිලෝමීටර් 3ක්. මේ විදිහට ගියොත් පැය 6ක් තුල කිලෝමීටර 22ක් ගමන් කරන්න පුළුවන්. පැය 6ක් තුල කිලෝමීටර 22ක ගමනක් යනවා. මේ ගමන සඳහා ගත වෙලා තියෙනවා එහෙනම් පැය 6ක කාලයක්. පිළිතුරු අංක 2. අවසාන ප්‍රශ්නය 40. පහත දී ඇති රූප සටහනේ දැකිය හැකි මුළු සමචතුරස්‍ර ගණන කොපමණද? ඔබට පුතේ පින්තූරයක් දීලා තියෙනවා. අපි මේකේ තියෙන සමචතුරස්‍ර ප්‍රමාණය අපි ගණන් කරන්නට ඕනේ. හරි. අපි ගණන් කරන පුතේ කුඩා ප්‍රමාණයේ සමචතුරස්‍ර මෙතන කුඩා ප්‍රමාණයේ සමචතුරස්‍ර මැද 4ක් තිබෙනවා. ඊට අමතරව වටෙන් අපිට පුතේ ගණන් කරගන්න පුළුවන් තව 4ක් තිබෙනවා. වටෙන් ගණන් කරගන්න පුළුවන් උඩ එකක් තියෙනවා, වම් පැත්ත එකක් තියෙනවා, පහළ එකක් තියෙනවා, දකුණු පැත්ත එකක් තියෙනවා. තව 4ක් ගණන් කරන්න පුළුවන්. ඒතර කුඩා ප්‍රමාණයේ සමචතුරස්‍ර 8ක් තිබෙනවා. ඊළඟ සමචතුරස්‍ර 4 ගානේ කුඩා සමචතුරස්‍ර 4ක් එකතු කරලා අපිට හදා ගන්න පුළුවන් ප්‍රමාණය සමචතුරස්‍ර ගණන් කරගන්න ඕනේ. මැද එකක් තිබෙනවා, වම් පැත්තේ උඩින් එකක් තියෙනවා, දකුණු පැත්තේ උඩින් එකක් තිබෙනවා, වම් පැත්තේ පහළින් එකක් තිබෙනවා, දකුණු පැත්තේ පහළින් එකක් තිබෙනවා. ඒ වගේ සමචතුරස්‍ර අපිට ගණනය කරගන්න පුළුවන් 5ක් තිබෙනවා. ඊට අමතරව මැද අර අපි අලුව කැටේ හැඩය කියලා කියනවා. නැත්නම් චතුරස්‍රයක් කඩේට තව සමචතුරස්‍රයක් තියෙනවා. ඉන් අනතුරුව විශාල සමචතුරස්‍රයත් අපි ගණන් කරගන්නවා. එතකොට අපිට සමචතුරස්‍ර ඔක්කොම මෙතන මේ රූපේ හම්බෙනවා 15ක් විදිහට. 40 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන රූපයේ ඇසුරින් අපිට සමචතුරස්‍ර 15ක් ගණන් කරගන්න පුළුවන්. අනම් පුතේ අපි අද දවසේ කතා කරේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ලකුණු අතර අකුණු පහර ප්ලැටිනම් එඩිෂන් ප්‍රශ්න පත්‍ර කට්ටලේ 3 එක කොටස.
ඊළඟට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කසුන් සර්ුත් එක්ක ශිෂ්‍යත්ව තක්සලා ප්ලැටිනම් එඩිෂන් ප්‍රශ්න පත්‍ර කට්ටලේ 3/2 කොටස සමග. එහෙනම් ඔබ සියලු දෙනාටම ජය වේවා.